අපි හැමෝටම සිහින තිබෙනවා. සිහින දෙවර්ගයකට බෙදන්න පුළුවන් බොහොම සරල විදිහට ගත් කල. එකක් තමයි නිින්දෙන් සහ අවදියෙන් අප දකින සිහින. විශේෂයෙන් අවදියෙන් අපි සිහින දකිද්දී අපි පොදු අභිලාෂයන් පිළිබඳව සිහින දකිනවා. ඒ වගේම අපේ පෞද්ගලික පරමාර්ථ උදෙසා සිහින දකිනවා. පොදු අභිලාෂයන් පිළිබඳව සිහින දකිද්දී එබඳු සිහිද දකින්නම් පිළිබඳව කතා කළහොත් අපි සෑහෙන දේවල් ඔවුන් ගැන කතා කළ යුතුයි. මන්ද ඔවුන් සමහරක් පිට තමුන්ගේ පෞද්ගලික බැඳීම්, සමහරක් පිට තමුන්ගේ උවමනා එපාකම්, සමහරක් පිට තමුන්ගේ අධ්‍යාපනය මේ සියල්ලම පසෙකලා පොදු අභිලාෂයන් වෙනුවෙන් කැපවී කටයුතු කරනවා. සමහරක් විට ඔවුන්ම අතරමඟදී තමුන්ගේ සිහිනය මාවත වෙනස් කරන්න පුළුවන්. සිහිනේ මාවත වෙනස් කළක් නැතත් ඔවුන් කිසියම් කාලයක කළ කැපවීම අසීරුතා මැද්දේ ගිය ගමන මේ සියල්ලටම අනාගතයේ දවසක වටිනාකමක් ලබා දෙවි. ඒ වටිනාකම ලබා දෙන්නේ ඔබයි. ඉතින් අද දවසේත් අපි ආරාධනා කරනවා මේ වටිනාකම් ගැන කතා කරන්නට, පොදු අභිලාෂයන් පිළිබඳව අපි දකින සිහින ගැන කතා කරන්නට, ඒ වගේම වඩා යහපත් සමාජයක් උදෙසා දැනුවත් වන්නට එකතු වන්න මහජන සේවය පිණිසයි සමග. හිතවතුනි, ඔබ දන්නවා ලංකාවේ ඉතාමත්ම අසීරු කාල පරිච්ඡේද තිබුණා. සමහර කාල පරිච්ඡේදවලදී තරුණයන් අවි ගනිමින් සහ සමහරක් විට අවි නැතුව තමුන්ගේ කටහඬින් නොඑක ආකාරයෙන් නැගී සිටියා. පාලනයට විරුද්ධව බොහෝ දේවල්, අසාධාරණයට විරුද්ධව වඩා සර්ව සාධාරණ සමාජයක් උදෙසා වුන් සෑහෙන හඬක් නැගුවා. ඒ වගේම සමහරක් කොටස් ඔවුන්ට එකතු වුණා, සහයෝගය දුන්නා. ඒ වගේ එක්තරා අවධියකදී, ඉතාමත් අසීරු අවධියකදී ලංකාවේ ඉතිහාසයේ කාල පරිච්ඡේද තුළ පුවත්පතක් ආරම්භ වුණා. සුනිල් මාධව ප්‍රේමතිලක කියන අද දවසේ අපි බොහොම ගරු කළ යුතු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ නායකත්වයෙන් යුතුව ලක්දිව පුවත්පත. ඉන් පසුව ආරම්භුණා හිරු පුවත්පත. ඒ වගේම හිරු කණ්ඩායම. මේ පුවත්පත් දෙකෙහිම කටයුතු කළ මාධ්‍යවේදියෙක් සිටියා. ඔහු විමල සිටි ගම්ලත් නමින් තමයි, ආරූඪ නාමයෙන් තමයි ඔහු ලියමින් සිටියේ. ඔහු ඒ දවස්වල බොහොම ප්‍රචලිත ජනමාධ්‍යවේදියෙක්ව සිටියා. හැබැයි ඉන් පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග සෑහෙන කාලයක් එහි ප්‍රචාරක ලේකම්වරයා වශයෙන් සෑහෙන විශිෂ්ට මෙහෙවරක් ඉෂ්ට කළා. ඉන් පසුව ඔහු මාර කියු ලෙසින් තමුන්ගේ ගමන් මඟ වෙනස් කළා. ඒක ඔහුගේ තීරණයක්. නමුත් අද දවසේ ඔහු අපත් සමග අපගේ ආරාධිතයා වශයෙන් මේ මැදිරියට පැමිණ සිටිනවා. ඔහු බස්නාහිර පළාතේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගනිමින් කැබිනට් අමාත්‍ය ධූරයකින් පිදුම් ලැබුවා. අපි බොහොම ආදරෙන් ඔබතුමාව පිළිගන්නට කැමතියි. මේ ජාතික නිදහස් පෙරමුණේ නායක, ඒ වගේම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා. ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්න. මොකද මේ අවස්ථාව ඉතා කාර්යබහුල අවස්ථාවක් සියලුම අමාත්‍යවරුන්ට, ඒ වගේම සියලුම දේශපාලඥයින්ට බොහොම ස්තුතියි පැමිණීම සම්බන්ධයෙන්. මම ඔබතුමාගේ ඉතිහාසය ගැන ටිකක් කියමු. මොකද සමහරක් විට අලුත් පරම්පරාව ඔබතුමාගේ ඉතිහාසය ගැන දන්නේ නැතුව ඇති. ඔබතුමා ජනමාධ්‍යවේදියෙක් බව දන්නේ නැතුව ඇති. ඔබතුමා ගීත රචකයෙක් බව දන්නේ නැතුව ඇති. මම කැමතියි ගීත රචකයාට වඩා ජනමාධ්‍යවේදී ජීවිතය ගැන කතා කරන්නට. බොහොම මම හිතන්නේ කීර්තිමත් මාධ්‍ය සගයින් සමග ඔබට වැඩ කරන්න ලැබුණ එක්තරා අසීරු කාල පරිච්ඡේදයකදී ලංකාවේ. ජනමාධ්‍යකරණය ගැන මුලින්ම අත්දැකීම මම ලැබුවේ අපි ඉස්කෝලේදී. අපි බිත්ති සංග්‍රහයක් කළා. අපි මිත්‍රයෝ ටික එකතු වෙලා ඡායාරූප හා කලා සංගමය හදලා ඒ සංගමයේ නමින් සිටිජය කියලා. ඒ බිත්ති සංග්‍රහයේ සිංහෙකුගේ නහය උඩ ඉන්න මීයෙක් එක්ක ඡායාරූපයක් දාලා ඒ ඡායාරූපය යටින් අපි කවියක් ලිව්වා. මේ හිටියාද කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්න කතිකාචාර්ය අජිත් ජයවර්ධනත් අපිත් එක්ක බිත්ති සංග්‍රහ නිර්මාණය කරන කණ්ඩායමේ හිටියා. ඒ කවිය තිබ්බේ සිංහේ ඔබේ මුව මත නැගගෙන මීයන් කරනා විකාරය දෙස නෙතු හැර බලපන්. නොකරන්නට නුඹට මින් මතු වටාව මන් කල යුතු නියම දේ නුඹ තනිවම කරපන්. ඒ කවිය ඒක එක්ක මම නැත්තම් අජිත්, මට හරියට මතක නැහැ. අපි දෙන්න එක්කෙනෙක්. ඕක කවියත් එක්ක ඔය ඡායාරූපේ ගියාම විදුහල්පතිතුමා හිතුවා මේ සිංහයා කිව්වේ විදුහල්පතිතුමාට කියලා. අපි සිංහයා කියලා කිව්වේ ජාතියට. ඉතින් විදුහල්පතිතුමා මේ එක නැවැත්තුවා, තහනම් කරා. ඊට පස්සේ අපි වෙන නමකින්
නෑ මුලින්ම අකුර කියලා පටන් ගත්තේ. අකුර කියන එක තමයි අර ඒ පින්තූරේ තිබ්බේ. තහනම් කරාම අපි සිතිජේ කියලා පටන් ගත්තා. ඉතින් සිතිජේ අපි මුකුත් ඔය වගේ ඒවා දැම්මේ නෑ නිකන් සාහිත්‍යමය සිනමා විචාර ඒ වගේ දේවල් තමයි. මට මතකයි අජිත් ඒ කාලේ ඒක ලිපියක් ලිව්වා තරුවප්පු පුරා නළුවෙක් ඉපදී කියලා විරාගයේ අරවින්දගේ චරිතය සනත් ගුණතිලක රංගපාපු විදිය ගැන. ඉතින් එහෙම ඉස්කෝලේදීත් අපි එක්තරා ආකාරයක ජනමාධ්‍ය භාවිතාවක් තිබ්බා. හැබැයි ඒක ජනමාධ්‍ය වේදිකෙක් වීමේ අරමුණින් වෙච්ච දෙයක් නෙවෙයි. ඒක ඉබේ වෙච්ච දෙයක්. පස්සේ කාලෙක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයත් එක්ක පාසල් කාලෙදී මම සම්බන්ධ වුණා සාමාන්‍ය පෙළ අධ්‍යාපනය ලබද්දිම. ඒ අතරේ ඉතින් අපි ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගමේ ඉන්න සමාජිකයන්ගේ පරිශීලනයට අවශ්‍ය කරන ආකාරයේ පොඩි පොඩි සංගරා පුංචි පුංචි පත්‍ර කරා. අභ්‍යන්තරව අපි එකිනෙකා අතර හුමාරු වෙන ප්‍රකාශන ඒවට දායක වුණා. 89 ජනතා විමුක්ති පෙරමුණ විනාශ වුණාට පස්සේ මර්ධනය කරාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනගන්න ඕනේ කියන අදහසේ හිටියා ඊටාම සුළු පිරිසක්. ඒ සුළු පිරිසේ හිටපු එක්කෙනෙක් මම. එතෙන්දී අපි දැක්ක දැන් ජවිපේ තහනම් තත්වයක ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ගෙන එන්න ඕන. ඔව්. එතනින් තමයි ජවිපේට ඉදිරියට යන්න පුළුවන්. ගෙන එන්න නම් ඒකට උදව් කරන මාධ්‍ය භාවිතාවක් තියෙන්න ඕන. මොකද සාමාන්‍යයෙන් අනික හැම මාධ්‍යයක්ම ජවිපේ 87 89 වෙච්ච බිහිසුණු සිද්ධීන් පාදක කරගෙන හෙලා දැකීමේ ප්‍රවණතාවයක් තමයි තිබ්බේ. ඉතින් ඒ අනුව ඒ කාලේ ලක්මින පත්තරේ කරා මහාචාර්ය නලින්ද සිල්වායි ඒ වගේම සුනිල් මාධව ප්‍රේමතිලකයන් පසු කාලිනව මහාචාර්ය නලින්ද සිල්වා මැතුළු කණ්ඩායමක් එකෙන් අයින් වුණා. සුනිල් මාධව ප්‍රේමතිලකයන් නායකත්වය ගත්තා ඒ පත්තරේට. ඉතින් ඒකේ අර අයින් වෙච්ච අය අතර කාටුන් ශිල්පියෝ අයින් වෙලා එහෙම ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් අපේ මහින්ද සෙනරත් කියලා ඉන්න සාහිත්‍යකරුවෙක් දැන් අද මේ රටේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේදා අපි එකට හිටපු අය. මහින්ද සහෝදරයා සුනිල් මාධව අඳුරනවා. ඉතින් ඒ හරහා මට කාටුන් අඳින තමයි ලක්මිනට සම්බන්ධ වෙන්න කිව්වේ. චිත්‍ර ශිල්පී, කාටුන් ශිල්පී. කාටුන් අඳින්නේ මහ ලොකු කාටුන් අඳින්න බෑ. නමුත් ඉතින් කාටුන් අඳින්න ගිහිල්ලා ඊට පස්සේ ලිපි ලිව්වා, කවි නිසඳස් ලිව්වා, කවි පිටුව සංස්කරණය කරා. මම අර පාසලේ මුලින්ම බිත්ති සංග්‍රහයේ තිබ්බ නම අකුර ඒක පහු කාලෙක හිරුපත්තරේ ශිෂ්‍යයන් වෙනුවෙන් කරන පිටුව ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් කරන පිටුවේ නම බවට පත් වුණා. කොහොම හරි ලක්මින වැහුණා. ඊට පස්සේ අපි ලක්දිව පත්තරේ කරන්න එකතු වුණා. ඩලසලහ පෙරුම ඇමතුමා ඒ කාලේ අපි ජනමාධ්‍ය වේදිකේ හැටියට කටයුතු කළා. ලක්දිවෙන් පස්සේ අපි තීරණය කළා සුනිල් මාධව ප්‍රේමතිලක විනී හෙට්ටිගොඩ ඇතුළු අපි කණ්ඩායමක් රෝහිත භාෂණ අභිවර්ධන වගේ අපි තීන්දුව කළා අපි යනවා මිනිසුන්ගෙන් සල්ලි එකතු කරලා මේ පත්තරේ හදනවා කියලා. ඉතින් ඒ කාලේ තමයි මම මුලින්ම අර පත්තරේ ඉඳද්දි මගේ නම් කීපයක් තිබ්බා විභූති වීදිය බණ්ඩාර ඊළඟට විමල සිරිගම්ලත් උදේ කීර්ති පෙරේරා සමන් වික්‍රම රත්න ඔන්නෝම නම් කීපකින් එක එක ඒවා ලිව්වා. නම් නැතුවත් ලිව්වා. කෙටි නම් වලින් අර නිකන් ඔය ඒ වගේ ඊට පස්සේ දැන් හිරු පත්තරේ අපි සල්ලි එකතු කරා මිනිසුන්ගෙන් පිටරටින් ඉන්න ශ්‍රී ලාංකිකයෝ සල්ලි දුන්නා. අපි ජනතා සාහිත්‍ය උල්ලකර කියලා එකක් අපි ලක්දිවේදී කරා. ඒක ලොකු පිබිදීමක් වුණා ජවිපේ කොඳු කැඩලා හිටපු මිනිස්සුන්ට නැවත එකතු වෙන්න. විහාරමාදේවි උද්‍යානයේ තිබුණේ හරි ආස්වාදජනක අත්දැකීමක්. ඉතින් මේවෙන් අපි කළේ මොකක්වත් නෙවෙයි ජවිපේට ප්‍රසිද්ධ දේශපාලනයට ඒම සඳහා අවශ්‍ය කරන මාධ්‍ය සහයෝගිතාවය ක්‍රමානුකූලව මතවාදී පෙරමුණේ ගොඩ නැගුවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි 94 ජවිපේ ප්‍රසිද්ධ දේශපාලනයට එන්න තීන්දුව කළා. ආර්ය බුලේගොඩ මහත්මයාත් සමග එකතු වෙලා. ඉතින් ඒ වෙලාවේ මගේ අර ජනමාධ්‍ය භූමිකාව ඒක මම දේශපාලන වශයෙන් හිතලා කරපු දෙයක් ජනමාධ්‍ය වේදිකෙක් වැඩියට වෙන්න හිතාගෙන ඕන කරපු දෙයක් නෙවෙයි. දේශපාලනයක් ඒ කරේ. ජවිපේ දේශපාලනේ මම එතන ඉඳන් කරේ. ඉතින් ජවිපේ ප්‍රසිද්ධ දේශපාලනට එනකොට ඒකට ආයිබෝන් කියලා ඒ භූමිකාව ඉටු කළා. ඒ කියන්නේ ඊට පස්සේ මට පැවරුණා ප්‍රසිද්ධ දේශපාලනයේ ජවිපේ වෙනුවෙන් නියෝජනය කිරීමේ වගකීමක්. ඉතින් ඒ වගකීමට අපි අවතීර්ණ වුණා. ඊට පස්සේ ඉතින් ජවිපේ පත්තර සීනුව නියමුවා ආදී ජනතා විමුක්ති පෙරමුණේ පත්තරවල සහ වෙබ් අඩවිය අරව මේවා ඉතින් ඒ වැඩ අපි කරා අර අත්දැකීම් එක. හොඳයි ඔබට පුළුවන් මේ අතීත අත්දැකීම් ඇසුරෙන් ඔහුගේ වර්තමානය සහ අනාගතය පිළිබඳව අද දවසේ ප්‍රශ්න නගන්න අපි ආරාධනා කරනවා ඔබට 0112 599 132 අපේ දුරකථන අංකය 0112 599 132 අපේ දුරකථන අංකය. අපි කැමති මේ මාතෘකාවලට කතා කරන්නා වූ මාතෘකාවලට අදාළව සංවාදයට අදාළව ඔබේ ප්‍රශ්න ඉදිරිපත් වෙනවා නම්. හොඳයි. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා වශයෙන් ඔබතුමා හොඳ චතුර කතිකෙක් විදිහට අසීමිත ජනප්‍රියත්වයක් සහ ගෞරව ආදරයක් ලබා ගත්තා. ඒ පිළිබඳව කිසිම විවාදයක් නැහැ.
නමුත් ඉන් අනතුරුව ඔබ ඔබේ මාවත වෙනස් කරන කොතෙන්ද හැරවුම් ලක්ෂ්‍ය සටහන් වෙන්නේ? මාවත වෙනස් වුණා වෙන්න පුළුවන් හීනේ වෙනස් වෙලා නැහැ. යහපත් සමාජය. හීනේ වෙනස් වෙලා නැහැ. ඒ හීනේ එක්ක අපි ඉන්නවා. මාවත වෙනස් වෙන්න බල කෙරුණේ රටේ ඇතිවෙච්ච ඓතිහාසික කම්පනයක්. ඒ කියන්නේ මේ රටේ LTT ත්‍රස්තවාදය පරද්දන්න ඕනේ කියන මතය අපි ගොඩනගන්න පුරෝගාමීව කැප වුණා. ඒ මතය සමාජ මතයක් බවට පෙරළුවා. සමාජ මතය ඒ සමාජයෙන් ඇතිවෙච්ච මතය දේශපාලන බලවේගවල මතයක් බවට පෙරළුණා. රාජ්‍යයේ මතය බවට ආවා. ඒ කියන්නේ 2005 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කෙරුවට පස්සේ ඒක රාජ්‍යයේ මතවාදී වුණා. පාලනයේ මතවාදී වුණා. ඉතින් එච්චර තැනකට මේ මතවාදය ගෙනාවට පස්සේ ජනතා විමුක්තිය ඒකේ Tamanට පැවරිච්ච ඓතිහාසික භූමිකාවෙන් පැත්තකට වුණා. ඒ කියන්නේ මුහුදේ මැද්දක් දක්වා පීනගෙන ඇවිල්ලා ඉතුරු ටික පීනන්න නැතුව ඒ පැත්තත් බල මේ පැත්තත් බල ඉන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලාවේ එකතකින් අපිට ජාතික වගකීමක් පැවරුණා. ඓතිහාසිකව අපිට එකෙන් කරහරින්න බෑ. අපිම ගොඩනගපු සමාජ දේශපාලන බලවේගයක් මේ යම්කිසි ජයග්‍රාහී තත්වයකට එමින් තිබෙනවා. ඒකේ ඊටාම වැදගත් අවස්ථාවේදී අපි ඒකේ නියෝජනය නොකිරීම දේශපාලන වරදක්. ඒ වරද ජවිපේට පෙන්වා දෙමින් ඒක ජවිපේ හැටියට මේක නිවැරදි කරගන්න මම විශාල උත්සාහයක දරුවා අවංක උත්සාහයක් දරුවා. ඔබ කියා සිටිය අභ්‍යන්තරේ ජවිපේ සතුරන් රටේ සතුරන් අපේද සතුරන් වන නිසා කිසියම් උත්සාහයක් දැරිය යුතුයි මේ සම්බන්ධයෙන් කියලා. ඒ මම අවංකවම ජනතාවක් තුල මම යම්කිසි උත්සාහයක් දරුවා නම් ඒ දරුවේ සත්භාවයෙන් අර මූදේ මැද වෙනකම් පීනන් ගිහිල්ලා නතර වෙන්න ඕනේ නැහැ. ඊටු ටික පීනලා එන අභියෝග වලට පක්ෂයක් හැරෙට මුහුණ දෙමු කියලා. ඒ ඊටු ටික පිහිනීමෙන් තමයි ජවිපේ එතෙක් ආපු ගමනේ ජයග්‍රහණය ගන්න පුළුවන් වෙන්නේ කියලා මං හිතුව මතේ. ඒක මම අදත් විශ්වාස කරනවා. ඒ මතය දැරීම නිසා ජවිපෙන් ඉතා විශාල ලෙස අසාධාරණ ලෙස චෝදනා හා විවිධ පීඩනයන්ට ගොදුරු වෙන්න වුණා. අද ඔය ඉන්න සමහර නායකයෝ දැන් ඔය පෙරටුගාමී හැටල කැඩලා ගිය අය ඒගොල්ලෝ එක එක මත හැදුවා. ඉතින් ඒ වගේ තප්පරයක් දෙන්න ඇමතුමනි අපි පෙරටුගාමීන් ගැනත් කතා කරමු. නමුත් ඊට කලින් වෙලාව මේ. අව්ව සැරයි නේද මාමා. බොමුද සීතල වතුර වීදුරුව. හොඳයි අපි කතා කරමින් හිටියේ පෙරටුගාමීන් ගැන. එහෙමත් නැත්නම් පෙරටුගාමීන් ගැන නෙවෙයි. පෙරටුගාමීන් වුණාද? එසේ කැඩී වෙන්වී ගිය අය අතර හිටපු සමහර අය ඉතා ආන්තික මතයක්. ඒ කියන්නේ මම නිකන් අර ඒ කියන්නේ ජනතාවෙන් තුනේ තියෙන නිදන්ගත වෙච්ච ඌනතාවයක්. ඒක මොකද්ද මන් දන්නේ නැහැ. කොහෙන් ආපුකද්ද මන් දන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙක් දිහා ඍණාත්මකව බලන්න පටන් ගත්තොත් ඒක අන්තිමටම ගිහිල්ලා ඒ මිනිස්සයා ද්‍රෝහියෙක් කරලම තමයි ඉවර කරගන්නේ. එහෙම ලක්ෂණයක් ඒකේ නිදන්ගතව තියෙනවා. ඒක අපි ඉන්න කාලෙත් සමහර සිද්ධීන් වල තිබ්බා. අපි දේශපාලන මණ්ඩලෙ මට මතකව ඒක හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් මං නම කියන්නේ. නම් කිව්ව මාෂ්න. එයා ජවිපෙන් අයින් වුණා ඒ කාලේ. මම ඒ කාලේ ජවිපේ. ඒක දේශපාලන මණ්ඩල සභිකයෙක්. එයා දැන් පෙරටුගාමී කිව්වා අපි ආව සුද්ධ කරමු කියලා. ඒ කියන්නේ සුද්ධ කරමු කියන්නේ මෙයා මරමු කියන එක. ඒ වෙලේ මට මතකයි මමත් සෝමන් සමරසිංහ සහෝදරත් මං හිතන්නේ අදහස දරුවා. ඒකට විරුද්ධව අපි කතා කරා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා පුද්ගලයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ජවිපේ සංස්කෘතිය ඇතුලේ එහෙම විභවයක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් නිකන් හතුරෙක් හැටියට අර්ථකථනය වුණොත් ඉතාම ආන්තික තීරණ වලට යනවා. ඉතින් මේ වගේ පීඩාකාරී තත්ත්වයක් ආවේ. ඒ අතරේ රටේ ප්‍රශ්නේ මම ඉතා සම්වේදීව දැක්කා. යුද්ධ කරනකොට මේක කරහැරලා ඉන්න එක අපේ වගකීම නෙවෙයි. ඉතින් අනාගතයේ මොන වගේ දේශපාලන අභියෝග වලට මුහුණ දෙන්න උනත් ඒක වෙනුවෙන් කරගහන්න ඕනේ කියලා තීන්දුව කරා. ඇත්තටම ජනතා විමුක්තිය ඇතුලේ මම එළියට බහින්නේ නැහැ. මම අවසානයේත් ඒ අයට යෝජනා කළා මම දේශපාලන මණ්ඩලයේ මට ඉන්න බෑ සැක කරනවා නම් මම කොළඹ දිස්ත්‍රික් කමිටුවේ ඉන්න මට ඉන්න අවස්ථාව දෙන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ඒක ගැන එහෙම මේ ධනාත්මක ආකල්පයකින් බැලුවේ නැහැ. අවසානයේ මට පෙරුණා ජීවිතය පිළිබඳ අනාරක්ෂිත හැඟීමකුත් ඇති වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒ කාලේ යුද්ධය තියෙන කාලේ නැගිනහිර පළාත් සභා ඡන්දයාව මම මේ පළාත් සභා ඡන්දේ වැඩවලට යන්න මට සිද්ධ වෙනවා. මට යම් සැක සංකා ආවා. ඒ වේදි විය හැකි LTT එකේ ගිණුමට බැරවෙමින් මාගේ ජීවිතය හානි කිරීමේ අවස්ථාවක් තියෙන බව මම දැක්කා. පහුකාලීන තොරතුරු වලින් මේක මම හිතපු විදිය හරි කියලා මම දැන් තහවුරු කරගෙන තියෙනවා. මොකද පෙරටුගාමින්ගෙන් කැඩලා ආපු අය ඒවැ හිටපු අය මට පස්සේ කිව්වා. ඒ අය පස්සේ කිව්වා අයියේ මෙහෙමයි මෙන්න මෙහෙමයි වෙන්න ගියේ අහවල්ලු මෙහෙමයි කතා කරේ හම්බන්තොට ගියාම මෙහෙමයි කරන්න හිටියේ මෙයා තමයි ඔකට මූලිකත්වය ගත්තේ ඔක්කොම මම දැන් දන්නවා. මේක අහගෙන ඉන්නකොට ඒ අයත් දන්නවා කවුරු ගැනද කියන්නේ කියලා. ඉතින් ඒ සැකේ මට එහෙම ඉවක් තිබ්බා. ඒ වගේ තත්ත්වයක් යටතේ මම තීරණය කරා මේකට මුහුණ දෙනවා. මේ අභියෝගයට මුහුණ දෙනවා කියන්නේ.
ඒක හරියට අර පුංචි කාලේ ඉඳන් හැදුණු වැඩුණු ගේකින් දෙමව්පියන්ගෙන් ඒ බැඳීම් වලින් වෙන්ව ඈත් වෙන්න වෙනවා වගේ අමාරු තීරණයක්. ඉතින් ඒ අමාරු තීරණය ගත්තා. ජීවිතේ එහෙම තමයි. ජීවිතේ අමාරු තීරණ ගන්න එනවා. ඒවට අපි ශක්තිමත්ව මුහුණ දෙන්න ඕන. හොඳයි ඔබතුමා අමාරු තීරණයක් ගන්න. ඔබතුමාම කිව්වා අපි සාගරයක් මැද වෙන තෙක් සෑහෙන දුරක් එකට එක්වාව ජවිප සමග. නමුත් එතනින් එහාට යන්න තනිව යන්නට සිද්ධ වුණ අභියෝගයක් රැගෙන කියලා. දැන් මේ රජයේ ජනපදනම ගත්තොත්, ඡන්ද පදනම ගත්තොත් ඒ ඡන්ද පදනම සම්පූර්ණයෙන් පහේ සැකසී තිබෙන්නේ ඔබ ඒ වගේම ඔබගේ මතවාදී ගුරුවරයෙක් වන ගුණදාස අමරසේකර ශූරින් ඒ වගේම හෙළවුරුමේ අනෙක් පැත්තෙන් ගත්තාම ආචාර්ය නලින්ද සිල්වා මේවැනි චරිතත් සමග. නමුත් දැන් අපිට පැහැදිලිව පේනවා ඔබතුමාගේ 12 වැදෑරුම් යෝජනාවල ඉදිරිපත් කිරීමත් සමගම රජය ඉතා පුදුමාකාර විදිහට මුනිවත රකිනවා. ඔබතුමාව මම දුර එක තැනකදී කියලා තිබෙනවා ක්‍රියාකාරී සැලැස්ම නිහඬතාවයේ ගිල්වා මරා දැමීමට රජය සූදානම් කියලා. ඒක මීට කලින් තිබිච්ච තත්ත්වයක්. ඔය ප්‍රකාශ මං කළේ මීට කලින්. හරි නමුත් තත්ත්වයේ ඒ ආකාරයෙන්ම එහෙම තත්ත්වයක් තිබ්බා. එහෙම තත්ත්වයක් තිබ්බා මම ඒක හරි. ඒක නොසලකා හැරීමක් නෙමෙයිද? ඒ අවස්ථාව වෙනකොට එහෙම තත්ත්වයක් තිබ්බා. ඒ හින්දානේ මම ඒක කිව්වේ. ඔව්. ඒක හංගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපි මැයි මාසේ 5 වෙනිදා අපි ජාතික සමුළුවක් තියලා මොකද අපි දැක්ක රටේ අපි ආණ්ඩුව ජනාධිපතිතුමා යුද්ධ දින්නා. සාමය ගෙනාවා. යටිතල පහසුකම් සංවර්ධනය අතින් ගත්තොත් ගිය අවුරුදු 5 විශාල දැවැන්ත ආයෝජනයක් කළා. ඒ අතරේ මේ සියල්ල අතරේ තව අවධානය ලක්විය යුතු ඉතා සංවේදී කාරණා ගැන අපි අතර සංවාද සාකච්ඡා අපි අතර තියෙනවා. මොකද අපි දේශපාලනය කරන්නේ මේ දැක්මක් න්‍යායක් අදහසක් නැතුව නෙවෙයි. දැන් දේශපාලනයේ හැමෝටම මේ රටත් එක්ක බැඳිච්ච කතාවක් නැහැ. Taman එක්ක බැඳිච්ච කතාවක් තියෙනවා. Taman එක්ක බැඳිච්ච කතාවක් තියෙන අයට ගමනක් තියෙන දුබලතා හෝ ප්‍රශ්න පිළිබඳ තරම් සංවේදී සංවාදයක් ඇති වෙන්නේ නැහැ. අපිට තියෙනවා අපි උපත ලැබපු විදියේ හැටියට දේශපාලන වශයෙන් අපි උත්පත්ති ලැබපු ආකාරයක් තියෙනවා. ඒ උත්පත්ති ලැබපු ආකාරයෙන් ඒ ඉතිහාසයෙන් අපිට ගැලවීමක් නැහැ. ඒක හරියට අර මේ රටේ ඉන්න කතෝලිකයොත් සිංහල බෞද්ධ සංස්කෘතිය නියෝජනය කරනවා. ඒ සભ્યත්වයේ වෙනවනේ. ඒ වගේ ඒව තියෙනවා. ඉතින් ඒ නිසා අපි බැලුවා මේ තියෙන තත්වයට ඒ මහජනයාත් තුලින් එන ඒ අවශ්‍යතාවලට අපි සංවේදී වෙන්න ඕනේ. ඒ කියන්නේ ආර්ථිකය අපි බැලුවා කර්මාන්ත න්‍යාය පත්‍රයකට බර කරන්න ඕනේ. නිෂ්පාදන න්‍යාය පත්‍රයකට බර කරන්න ඕනේ. ඒ වගේම 78 ව්‍යවස්ථාවෙන් මේ රට අපි එළියට ගන්න ඕනේ. අපේ අද තියෙන නූතන අභියෝග වලට අනුකූල ව්‍යවස්ථාවක් අපි ගොඩනගා ගන්න ඕනේ. ඉතින් මෙහෙම සංවාදයක් ඇතුලේ අපි යෝජනා 12ක් දුන්නා. ආණ්ඩුව ඒක ප්‍රතිපත්ති මේ වශයෙන් පිළිගන්නවා කිව්වා. ඊට පස්සේ අපි යෝජනා 8ක් පදනම් කරගෙන මොකද ඉතුරු 4ට ක්‍රියාකාරී වැඩසටහනක් ඕනේ ඒවා පිළිගැනීම පමණක් ප්‍රමාණවත්. ක්‍රියාකාරී සැලැස්මක්. ඔව් 8ක් පදනම් කරන් ක්‍රියාකාරී සැලැස්මක් දුන්නා. ඒක පිළිගන්න තමයි යම්කිසි ආකාරයක පසුබැස්මක් තිබ්බේ. ඒ පසුබැස්ම පිළිබඳව අපි රටට විවෘතව කිව්වා. අපි ආකල්පේ මොකද අපිට හංගන්න දෙයක් නෑ. අපි තානාපති කාර්යාල ASCII බඩගගා රටට හතුරුව කුටු ගාන මිනිස්සු නෙවෙයි. ඔය එක තානාපති කාර්යාලයකට විකිරෙන මිනිස්සු නෙවෙයි, විකිනිච්ච මිනිස්සුත් නෙවෙයි. ඒ නිසා අපිට අපේ හදවත විවෘතයි. අපිට කියන්න තියෙන දේ හංගපු කතාවක් අපිට නෑ. අපි සත්භාවයෙන් කියන දේ විවෘතව කියන්නේ. ඉතින් අපි ඒකත් රටට කිව්වා මේක ගැන මෙහෙම නෙදිනේ. එහෙම කියලා අපි මේ ප්‍රශ්න පදනම් කරාම මේ ඡන්දෙට අපි වෙනම තරම් කරන්න සූදානමක් තීරණයක් ගත්තා. නමුත් අවසාන මොහොතේ නාම යෝජනා දීමට ප්‍රථම දවසේ කලින් දවසේ ජනාධිපතිතුමා පත් කරපු කමිටුවේ ඒ ගරු ඇමතිතුමන්ලගේ නියෝජිතයන් ඇවිල්ලා සාකච්ඡා කරලා ක්‍රියාකාරී සැලැස්මට එකගතාවය ඇති වුණා. ඉතින් ඒ අනුව අපි ඒ වන විට බදුල්ල දිස්ත්‍රික්කේ නාම යෝජනා දීලා තිබ්බා. ඒ අනුව ඒක තරඟ කරනවා වෙනම. මොණරාගල අපි ඒ අනුව සන්දානයේ හැටියට තරඟ කරනවා. අවසානයේ සියලු දෙනාම සතුටින් සමගියෙන් එකතු වෙනවා. ඌේ ඡන්දය අවසානයේ අපේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ ආණ්ඩුවේ අපි දකින සාධනීය පැති රකින්න සහ ඒවා ශක්තිමත් කරන ගමන්. දැන් ඔබ හොඳට බලන්න ආණ්ඩුව ඉතා තියුණු තැන්වලදී අපි ඒකට ඉතා අනිත් අයට වඩා ප්‍රබලව අපි ඒකට උදායක වෙලා තියෙනවා දැන්. යුද්ධෙදී එහෙම නැත්නම් යුද්ධෙන් පස්සේ ඇති වෙච්ච සමහර අභියෝගවලදී අපි හිතමු අගවිනි සුරුතුමියගේ ප්‍රශ්නේදී හිටපු මේ වගේ තැන්වලදී අපි ඒක අපේ දේශපාලන මැනීමට අනුව ඒක හරියි කියලා අපිට හෘද සාක්ෂියට අනුව දැනෙනවා නම් තේරෙනවා නම් පෙනෙනවා නම් අපි ඒවට අපිට විය හැකි වාසිය නොබලා අපි ඒකට මැදිහත්. ඒ වගේම තමයි අපි දකින්නවනම් යම්කිසි ගමනේ දුබලතාවයක් අපි ඒක අවංකව හා සාධාරණව
ඒ ගැන සංවාදයක යෙදෙනවා, සාකච්ඡාවක යෙදෙනවා, විවෘතව ඒ ගැන කතා කරනවා. ඒ මගින් බලනවා ඒක නිවැරදි කරගන්න. ඒක වෙනස් කරගන්න. ඉතින් ඒක වෙනස් කරගන්න බලන අපේ න්‍යාය පත්‍රයයි ඒ අඩුපාඩු දඩමීමා කරගෙන බටහිර තානාපති කාර්යාලවල ඌමනා එපාකම් අනුව මේ රෙජීම් චේන්ජ් කරන්න, පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති කරන්න කුමන්ත්‍රණ කරන පිරිසයි අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස දැකලා ඕන අපි කරන දේ තේරුම් ගන්න. හිතවතුනි, අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා නායකත්වයේ දරන ජාතික නිදහස් පෙරමුණේ දෙවෙනි ජාතික සම්මේලනයේදී ඔවුන් යෝජනා 12ක් සම්මත කරගන්නවා. මේ යෝජනා 12න් පළමුවැන්න වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුය. ඒ ලංකාවේ ඒකීය භාවය සනාථ කළ හැකි, බෙදුම්වාදය තීරණාත්මකව පැරදිය හැකි, ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සමත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පුළුල් කරන සහ යහපාලනය තහවුරු කරන ජනතා හිතවාදී එකක් විය යුතුය. මා වඩා උනන්දු වන්නේ එහි අවසන් වාක්‍ය දෙසයි. එහි පදනම බෞද්ධ පුනර්ජීවන කමිටු නිර්දේශ විය යුතුය. ඇයි එහි පදනම බෞද්ධ පුනර්ජීවන කමිටු නිර්දේශවන් විය යුත්තේ? බෞද්ධ පුනර්ජීවන කමිටුව කියන්නේ මේ රටේ සම්භාවනීය ගරු කටයුතු මහා සංඝරත්නය අතර වැඩ සිටින කීර්තිමත් නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා සැලකිය යුතු ප්‍රමාණයක් එකතු වෙලා මේ රටේ විවිධ කොටස් වලින් අදහස් උදහස් විමසලා, මට මතකයි මමත් ඒකට අදහස් පළ කරන්න ගියා. චම්පිකරණෝක ඇමතුමා එකට අදහස් පළ කරන්න ගියා. වැදිනායකතුමා එකට අදහස් පළ කරන්න ගියා. ඒ වගේ විවිධ අංශවල අදහස් අරගෙන රටේ ගමනේ ව්‍යවස්ථාවේ විය යුතු වෙනස්කම් ගැන එහි ඉතා වැදගත් නිර්දේශ ටිකක් තිබෙනවා. අපි තේරුම් ගන්න ඕන මේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපිව යටත් කරගන්නකොට අපේ රටට කිව්වේ සිංහලයේ කියලා. ඒ සිංහලයේ කියලා කියන්නේ මේ දැන් අද සිංහලයේ කියලා කිව්වම සාමාන්‍යයෙන් අර දැන් තියෙන මේ ලිබරල්වාදී චින්තනයේ ඔළුවේ දාගත්තම අපිට හිතෙන්නේ මේක මේ ජාතිවාදයක් කියලා. ඒ කාලේ සිංහලයේ කියන නම යටතේ ඔය කියන හැම ජන කොටසක්ම හිටියා. එකිනෙකා ජනානන්‍යතාවය අනුව වෙන වෙනම මරා ගන්න කල්පනා කරන මනස තිබෙන්නේ නැහැ. ඒ සිංහලයේ කියන රාජ්‍ය බ්‍රිතාන්‍යයෙන් අත්පත් කරගත්තා. ඒගොල්ලෝ දීලා ගියේ අපිට ඒ රාජ්‍ය නෙවෙයි. ශ්‍රී ලංකාව කියලා රාජ්‍යය. ඒ වෙනස උනේ උන්ට ඕන විදියට. ඒක මේ පොළොවේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ අභිලාෂයන්ට අනුව සිදුවෙච්ච පරිණාමයක් නෙවෙයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ රට යටත් කරගෙන තියාගන්න දීර්ඝකාලීනව ඒ පරාධීනත්වයේ ගිල්ලුවා මරා දමන්නත් ඕන කරන ආකාරයට තමයි පරිවර්තනය වුණේ. ඉතින් ප්‍රධාන වශයෙන් ඔය ඔබ සඳහන් කරපු අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ මූලික වෙච්ච කමිටු වාර්තාවේ කියන්නේ මෙතෙක් ඒ ඉතිහාසයේ වෙච්ච අවුලේ කියන්නේ සිංහලේ ශ්‍රී ලංකාව බවට පෙරලිච්ච විදිහේ අවුලේ කියන්නේ වෙනස මහ ජනතාවගේ මේ පොළොවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ අභිලාෂයන්ට අනුව නොවුණු වෙනස. ඒ නිසා තමයි 56 පෙරලියක් කියලා එකක් රටට ඕන උනේ. මෙහෙම එන්නේ. අන්න ඒක දැකලා තමයි ඔය බෞද්ධ පුනර්ජීවන කමිටුවෙන් කියන්නේ මෙන්න මේ විදිහට මේ ව්‍යවස්ථාවේ අන්තර්ගතය එන්න ඕනේ කියලා. ඒක අපි පිළිගන්නවා. මොකද ඓතිහාසිකව සුදු අධිරාජ්‍යවාදීන් රාජ්‍ය පරිවර්තනය කරනකොට කරන ලද අවුල තාම මේ නිවැරදිව ලිහලා නැහැ. ඉතින් ඒක ලියන්න ඕන. ලියන්න පුළුවන් වෙන විදිහේ ව්‍යවස්ථාවක් හදන්න ඕන. ඒක තමයි අපි යෝජනා කරන්නේ. ඒක ක්‍රියාකාරී සැලැස්මෙන් ජනාධිපතිතුමා පත් කරපු කමිටුවේ අත්සන් කරලා ඒකට එකග වෙලා තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු තීරින් කාරක සභාවක් දාලා කෙටුම්පතක් සකස් කරන්න. ඒ වගේ මේක ඉදිරි ජනාධිපතිවරණ ජනවරමට ඉදිරිපත් කරන්න පිළි අරගෙන තිබෙනවා. ඒක ඇත්තටම ඇවිල්ලා අපේ පුද්ගලික අවශ්‍යතාවයක් නෙවෙයි රටේ අවශ්‍යතාවයක්. ඒ රටේ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා තමයි අපි ආණ්ඩුවත් එක්ක මේ විදිහේ යෝජනාවක් පිළිබඳ මේ ගනුදෙනුවක් උනේ. මේ රටේ ජාතිකවාදී බලවේගවල අවශ්‍යතාවක් කියලා කිව්වොත් මොකද ඔබ දන්නවා රජයේ පාර්ශවකරුවන් වන්නේ හුදෙක් හෙළවුරුමය සහ ජාතික නිදහස් පෙරමුණ පමණක් නොවේ. තවත් පාර්ශවකරුවන් ඉන්නවා. උදාහරණයක් විදිහට වාමාංශික කණ්ඩායම් මම හිතන්නේ දරන මතේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනා යුතුයි කියන මතයේදී මම හිතන්නේ නෑ ආණ්ඩුවේ ඉන්න විවිධ පක්ෂ අතර ගැටුමක් ඇති වෙයි කියලා. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට උදව් කරાવી. නමුත් විශේෂයෙන් මේ බෞද්ධ පුනර්ජීවන කමිටුව සමග එන නිර්දේශ
ඒක යම් යම් මත තියෙන්න පුළුවන්. මේවා වෙනස් කරන්න පුළුවන්. මේ 12 වැදෑරීම් යෝජනාවලිය ඔබතුමාලා හිතනවාද මේවා සෑම වගන්තියක්ම මේ ආකාරයටම ඉෂ්ට විය යුතුයි කියලා? එහෙම නැත්නම් වෙනස් කිරීමකට ලක් විය හැකිද? 12 වැදෑරුම් යෝජනාවලිය ප්‍රතිපත්ති මේ වශයෙන් පිළිගත්තා. දැන් බලන්න ඕනේ ක්‍රියාකාරී සැලැස්ම. ක්‍රියාකාරී සැලැස්මට තමයි ජනාධිපතිතුමා පත් කරපු කමිටුව අත්සන් කරලා එකඟතාවය පළ කළේ. එතකොට ඒ ක්‍රියාකාරී සැලැස්ම තමයි අරකේ තියෙන යෝජනාව තමයි. නමුත් ක්‍රියාකාරී සැලැස්මේ තියෙන ඔය කියන කාරණේ. ඉතින් මේක කරගන්න ඕන. මේක කරව ගන්න ඕන. අපි 2005 වෙනකොටත් යුද්ධ කරව ගන්න ඕන. මොකද අපි හිතනවා නම් මම ජනාධිපති වෙලා මම යුද්ධ කරලා මම සාමි දිනවලා කියන එකක් නෙවෙයි. මේ තියෙන පාලන තන්ත්‍රයෙන් ඊළඟ පීවරකටත් මේ රට අරගෙන යන්න ඕන. අපි එහෙමයි ආවේ. 2005 වෙනකොට තිබුණේ බෙදෙන්න ඔන්න මෙන්න තිබ්බ රටක්. ඉතින් ඒක දිහා බලාගෙන අනේ හපොයි කියලා හුල් හිටියේ නෑ. හදට බුරු හිටියෙත් නෑ. එතනින් ඉස්සරහට මේ රට ගන්න ඕනේ කියලා හිතුවා. හිතලා ඒක කරන්න පුළුවන් පාලන තන්ත්‍රයක් ඇති කරන්න වින්නපුකම කළා. ඒ පාලන තන්ත්‍රය ඇති කළා. ඒ අනුව යුද්ධ කළා. සාමය ආවා. දැන් අපි සාමය තුලේ අවුරුදු 5ක් ඇවිල්ලා තියෙනවා. දැන් රටේ අලුත් තව විලිරුදාවල් මේ රටට තියෙනවා. තව දරු ප්‍රසූතීන් මේ රටට තියෙනවා. ඒ කියන්නේ සාමයේ නැමැති දරු ප්‍රසූතිය පමණක් නෙවෙයි. සංවර්ධනයේ නැමැති දරු ප්‍රසූතිය පමණක් නෙවෙයි. මේ රටේ ඓතිහාසිකව ඇති වෙච්ච අවුල් තියෙනවා. ඒවා ලියන්න ඕන. ඒවා ලියන්න නැති තාක්කල් 56 වල් එනවා, 71 වල් එනවා, 89 වල් එනවා. මේවා ආයි අපිට එනවා. ඉතින් මේවා එනකොට අඬා දුඩා වැළපිලා වැඩක් නෑ. මේ එන්නේ කොහෙන්ද? කොහෙද මූලයන්? අන්න ඒක නැති කරන්න ඕන. ඒක නැති කරන්න ඒකට කරන්න තියෙන එක ප්‍රතිකර්මයක් තමයි. එකම හා අවසාන ප්‍රතිකර්ම නෙවෙයි. එක ප්‍රතිකර්මයක් තමයි අන්නර ඓතිහාසික අවුල ලියන විදිහේ ව්‍යවස්ථාවක් මේ රටේ ස්ථාපිත කරගන්න එක. මේ තියෙන ව්‍යවස්ථාවේ පොඩි රිපෙයාර් කරයි කියලා මේ අවුලෙන් අපිට ගොඩ එන්න බෑ. සම්පූර්ණයෙන් ගැලවෙන්න බෑ. මේකේ රිපෙයාර් ගොඩක් කරලා තියෙනවා දැනටමත් මං හිතන්නේ. ඔව් 18 වෙනි සංශෝධනයකුත් අරන් ඇවිල්ලා තියෙනවනේ අපිට. ඉතින් එහෙම කරා කියලා දුන්නනේ. ඔව්. නේ ඒ සංශෝධනේ වරදක් නෑ. ඇයි? 17 වෙනි සංශෝධනය අපි ඡන්දය දීලා තියෙනවා නම් ඕන වෙලාවක උත්තර දෙන්න පුළුවන් ඒවට විතරයි ඡන්දය දීලා තියෙන්නේ. 18 වෙනි සංශෝධනයේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? ජනාධිපතිතුමා මාස 3කට වරක් පාර්ලිමේන්තුවට එන්නේ ඒක හින්දා. කලින් ජනාධිපතිවරු මාස 3කට වරක් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. මම දැක්ක අර විපක්ෂ මන්ත්‍රීතුමෙක් පහුගිය දවසක ජනාධිපතිතුමා සභාවේ ඉඳද්දි ප්‍රශ්නයක් ඇහුවා. ඒකට ජනාධිපතිතුමා උත්තර දුන්නා. ඉතින් ඒක හොඳ නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදී නැද්ද? රටේ විධායක ජනාධිපති පාර්ලිමේන්තුව පැත්ත පළාතේ ආපු නැති කියන සභාවට ගර්භයට අඩියවත් තිබ්බේ නැහැ. ඉතින් ඒ ඇවිල්ලා අර විපක්ෂ මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නෙට උත්තර දීලා ඒ තත්ත්වයට වෙනස් වෙච්ච එක හොඳ නැද්ද? ඒකේ ඔය අඬන්නේ අර වාර ගණන නැති වෙච්ච කරන්නේ. ඉතින් වාර ගණන නැති කරන්න ඕනේ මිනිස්සුන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයිනේ. මිනිස්සුන්ට ඕනේ නැත්තම් එකෙන් යවනවා, දෙකෙන් යවනවා, තුනෙන් යවනවා, හතරෙන් යවනවා. හොඳ නම් අර ඉන්නේ පුටින් රුසියාවේ. දැන් කීවතාවක්ද? ඉතින් රුසියාවේ මිනිස්සුන්ට හොඳ නම් මොකද්ද වරද? ව්‍යවස්ථාවෙන් කියන්න ඕනද පුටින් ඉන්න වාර ගන්න? මිනිස්සුයි කියන්න ඕනේ. ඒකේ කිසි වරදක් නැහැ. මිනිස්සුන්ට අයිතිය දීලා තියෙනවා. විවස්ථාවේ වගන්ති වලින් නෙවෙයි කෙනෙක් දිනන වාර ගන්න තීරණය කරන්න ඕනේ. එකම දේ අර ඕක දිහා බලන අය කියන්නේ අර මේ අසීමිත බලයක්. අසීමාන්තික බලය. එතකොට මේක දිගට තියෙනකොට මෙහෙම වෙනවයි කියලා. ඉතින් අසීමිත බලයක් පිළිබඳ ප්‍රශ්නයක් නම් තියෙන්නේ ඒක සීමිත කරන්නයි කල්පනා කරන්න ඕනේ. එහෙම නැතුව මුණත් එක තරහ වෙලා නායකපාගෙන හරියන්නේ නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂය යෝජනා කරනවා විධායක අගමැතිවරයෙක් යම් බලතල සීමා කරමින් විශේෂයෙන් මුක්තිය පිළිබඳව ප්‍රශ්නය මගහරිමින් විධායක අගමැතිවරයෙක්. ඔබ හිතනවාද මෙය සාධාරණ උත්තරයක් වේවි කියලා මේ විශේෂයෙන් ඒ පිළිබඳව උනන්දුවෙන් ඉන්න ජනතාවට? නෑ ඒක මම හිතන්නේ ඒක අවංක අදහසක් කියලා. ඔබතුමා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ හා සමාන තෘෂ්ණාවක් තියෙනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්මයාට වගේම චන්ද්‍රිකා මැතිණියට වගේම. එතුමා අගමැති වෙලා හිටියනේ 2001 2004 දක්වා. ඒ අගමැති වෙලා හිටපු කාලේ එතුමාට හීනෙන්වත් ඔහොම අදහසක් පහළුනේ නෑනේ. එතුමා බැලුවේ ඊළඟ ජනාධිපති වෙන්නේ චන්ද්‍රිකා නෝනාවෙලෝලා ඒ පුටුවේ වාඩි වෙන්න. එතකොට මෙහෙමයි මෙතන තියෙන මේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක එන්නේ 77 වෙනස්කම් කීපයක් වුණා. 78 ව්‍යවස්ථාවේ. කේවල ඡන්ද ක්‍රමේ නැති වුණා. සමානුපාතික ඡන්ද ක්‍රමේ ආවා. කේවල ඡන්ද ක්‍රමෙන් හැදෙනවා ස්ථාවර පාර්ලිමේන්තුව. සමානුපාතික ඡන්ද ක්‍රමෙන් හැදෙන්නේ සාමාන්‍යයෙන් අස්ථාවර පාර්ලිමේන්තුවක්. කේවල ඡන්ද ක්‍රමයේ යටතේ පත්වෙච්ච മന്ത്രിවරයෙක් පක්ෂ මාරු කළොත් අතුරු මැතිවරණයක් එනවා. ඔව්. සමානුපාතික ඡන්ද ක්‍රමයේ යටතේ පක්ෂ මාරු කරාට කිසි මැතිවරණයක් එන්නේ නැහැ. මෙහි හිටපෙන්න එහෙ ඉන්නවා. එතකොට මෙන්න මේ නිසා තමයි කේවල ඡන්ද ක්‍රමයේ උගුලනකොට ලිහිල් ඡන්ද ක්‍රමයක් ආවා අනුපාත ක්‍රමය. එතකොට තමයි ඕනේ අර අගමැතිට බෑ. මොකද අස්ථාවර පාර්ලිමේන්තුවක් හැදුනම ඒ අස්ථාවර පාර්ලිමේන්තුවේ බහුතරය තෝරා ගන්නා අගමැතිට රට පාලනය කරන්න හයිය මදි.
මොකද හේතුව ඒ පාර්ලිමේන්තුවේ ඕන කෙනෙක් එහෙට මෙහෙට ගිහිල්ලා මාස 6න් 6ට ඡන්ද දෙන්න පුළුවන්. සහ අසාධාරණ පීඩනයක් ඇති වෙන්න පුළුවන්. මොකද අපේ වගේ රටවල් වල තානාපති කාර්යාල වලින් තමයි ගොඩක් වෙලාවට ඔය වගේ වට මැදිහත් වෙන්නේ. ඔබතුමන්ලා තාමත් ওই තත්ත්ව වෙනස් කරගන්න බැහැ. ඔබතුමන්ලා අවුරුදු ගාණක් තිස්සේ දැන් උත්සාහ කරනවා. එතකොට මේ කේවල ඡන්ද ක්‍රමේ නැති කළ අනුපාත ක්‍රමයේ ආමාන්‍ය විධායකයක් ඕන වෙනවා. මොකද එතකොට තනි කණුවක් ඕන වෙනවා අරග ගැට ගහලා තියාගන්න. ලිහිල් විදියට නෙමේක තියෙන්නේ. කේවල එකේ එච්චර ලොකු කණුවක් ඕනේ නැහැ. අරගොල්ල කොහොමද ගැට ගහලා තියෙන්නේ පැන්නොත් අතුරු මැතිවරණ වෙනවා. මේකේ එහෙම නැහැ. මේකේ කිව්වට පයින්න බෑ කියලා දැන් පැනලා ඕන තරම් කිසි නිරුපද්‍රිතව වාසය කරනවා. ඉතින් එතකොට ඒ නිසා තමයි අපි කියන්නේ වෙන්න ඕනේ මැතිවරණ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ ස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන විදියට. ඉතා අසාධාරණ කේවල් කරවීම් කරන්න බැරි වෙන විදියට කුඩා කුඩා කණ්ඩායම් වලට. අන්න ඒක කරලා විධායක ජනාධිපති ක්‍රමේ අල්ලලා මේ පාර්සල් කරලා මුහුදේ දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ නැත්තම් වෙන්නේ මොකද්ද? මේ අනුපාත ක්‍රමේ තියෙද්දි විධායක ජනාධිපති ක්‍රමේ විතරක් අයින් කරොත් මොකෝ වෙන්නේ? රට අස්ථාවර වෙනවා. මේ අනුපාත ක්‍රමයටදී മന്ത്രിවරු පැනට අතුරු මැතිවරණ නැහැ. එතකොට මේක කොයි පැත්තට මේක යයිද? මේක රට අස්ථාවර කරන්න බෑ. ඒක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී. ඔබතුමන් කියන එක මට පැහැදිලි. නමුත් මේ අවස්ථාවේදී විශේෂයෙන් සිවිල් සංවිධාන සහ ආයතන රාශියක් ඒ වගේම මාදුලාවි සෝබිත ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන වශයෙන්ම සාධාරණ සමාජයක් වූ ජනතා ව්‍යාපාරය නමින් ඔවුන් කියා සිටින්නේ මාස 6ක් හෝ ජනාධිපති ධූරයට පත් වී කිසියම් අපේක්ෂකයෙක් විසින් විධායකය අහෝසි කළ යුතු. ඒක තමයි තියෙන ප්‍රධානතම ප්‍රශ්නය කියලා. විධායකය අහෝසි කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවට. ඔව්. පාර්ලිමේන්තුවේ 3න් 2 දෙන්න ඕනේ. ඔවුන් හිතන අය ලබා ගන්න හැකි වෙයි කියලා. ඉතින් ওই ජනාධිපති ඇවිල්ලා බලලා කියන්නේ මට 3න් 2 නෑ ඒ හින්දා කරගන්න බෑ කියලා. මෙහෙමයි. අධිකරණයට ජනමත විචාරණයකට යන්න පුළුවන්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනමත විචාරණයකට යනවා නම් ඇයි යන්නේ නැත්තේ අලුත්ම ව්‍යවස්ථාවක් ගේන ජනමත විචාරණයකට? ඔබතුමන්ලා සූදානම් අලුත් අපි කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ. ඒක ඇතුලේ විධායක මේමනේ දැන් මේකේ අත ගලවලා කකුල ගලවලා ඔළුවේ එහෙට මෙහෙට කරලා මේක බේරගන්න බෑ. මේක සමස්තයක් හැටියට නව ව්‍යවස්ථාවක් ආවම අන්න ඒකේ පාර්ලිමේන්තු ක්‍රමයේ ඇති වෙන විදිය අනුව අපි තීරණය කරන්න ඕන බලයේ විධායකයේ බලය මොකද්ද අගමැති ක්‍රමයේද ඒක ඒ විදියට ඒක තීරණය කරගන්න ඕන. පසුගියදා විදේශ ජනමාධ්‍යවේදීන් හමු වී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා ඔහු ඊළඟ ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කොට 2020 තෙක් බලයේ සිටින්නට බලාපොරොත්තු වෙනවායි කියලා. ඉන්න අනතුර ජනමාධ්‍යවේදියෙක් විමසා සිටියා ඔහුගෙන් 2020න් පසු විශ්‍රාම ගන්නට සූදානම් කියලා. නමුත් ඔහු කියලා තිබ්බා ඒක ඒ වෙලාවට බලන්න ඕනි කියලා. දැන් මට පේන්නේ විමල් විරවංශ අමාත්‍යවරයා විදිහට ඔබතුමන්ලා සූදානම් කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම සෑහෙන කාලයක් තිස්සේ ජනාධිපති ධූරය රඳවා තබා ගන්න. ඒකද මේ වමනාව. ඒ කියන්නේ ඔබ හිතනවාද ජනාධිපති ක්‍රමේ තිබුණොත් හැමදාම ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාමයි කියලා? සමහර විට විය හැකියි. ඉතින් ඒක මිනිසුන්ට හොඳ නැහැ. ඒකේ ඇති වරද මොකක්ද? මෙහෙමයි මේ බහුතර බලය නිතරම සත්‍ය වෙනවා. කොළඹ ඉන්න මේ තානාපති කාර්යාලස්සේ බඩගාන කට්ටියගේ හදන කුල්ටූර් මතවාද තියෙනවා. මේ කොළඹ සමාජයට ඕන පොඩි මේ කොළඹ සමාජයේ එක්තරා කොටසකට ඕන සිවිල් සමාජය කියලා හඳුන්වන කණ්ඩායමක් ඉන්නේ. මම කියන්නේ ඒකට සිවල් සමාජය කියලා. ඒ සිවිල් සමාජයට ඕන පොඩි මෙට්ට. සුව පහසු මෙට්ට ඕන. ඒගොල්ලෝ රටේ දේශපාලන උණුසුම වලට එක එක මෙට්ට හදා ගන්නවා. ඉතින් ඒවා ඒගොල්ලොන්ට සනීපෙට ඉන්න පුළුවන් මෙට්ට මිසක් මේ රටේ ඇත්තටම තියෙන ප්‍රශ්නෙට විසඳුම් එන මෙට්ට නෙවෙයි. උත්තර නෙවෙයි. ඉතින් මේගොල්ලෝ එක එක කාලෙට 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කොමිෂන් සභාව කියලා එක් මෙට්ට හදා. ඉතින් මේ මෙට්ටේ සැපට ඉන්නවා. දැන් මේ කාලේ තියෙන ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන මෙට්ටේ. ඉතින් මේවා මං කියන්නේ මේකයි. දැන් හෙට උදේ අපි ජනාධිපති ක්‍රමය අහෝසි කරයි කියන්නේ. හොඳයි. දැන් මේ රටේ ගම්බද මිනිස්යාගේ ජීවිතෙත් එක්ක මොකද්ද ඔගේ ගැට ගහලා තියෙන්නේ? නගර මිනිහාගේ ජීවිතෙත් එක්ක මොකද්ද ඔගේ ගැට ගහලා තියෙන්නේ? අගමැති ක්‍රමයේ තියෙනකොට මේ රටේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලාම නැද්ද? අගමැති ක්‍රමයේ තියෙනකොට ප්‍රජාතන්ත්‍රවාදයේ උල්ලංඝනය වෙලාම නැද්ද? 71 අප්‍රේල් මර්ධනය කළේ අගමැති ක්‍රමයේ තියාගෙනද ජනාධිපති ක්‍රමයේ තියාගෙනද? ඉතින් එතකොට පැහැදිලි මෙතන ව්‍යුහය මම කියන්නේ වෙනස් වෙන්න ඕනේ වෙනස් කරන්න ඕන. හැබැයි මේක මූණත් එක්ක තරහ වෙලා නායක කපා ගන්න જાති වැඩක් කරන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ විරුද්ධ පක්ෂ කියන්නේ තානාපති කාර්යාල වලට ඕන අපේ විශේෂයෙන්ම සිංහල සමාජය. මේ සිංහල සමාජයේනේ එක එක දේවල් ගැන වැඩි වැඩියෙන් හිතන්නේ. ඒ අපිට අර බෞද්ධ සભ્યත්වයත් එක්ක ආපු දෙයක් තමයි අපි මේ එයාලගේ ඒ සભ્યත්වය ඇතුලේ හරි විවෘතයි.
වෙන වෙන මත දැරීම කෙනෙකු නිදහස් මත දැරීම පිළිකුල් කිරීමේ කාරණයක් නෙවෙයි. සමහරවිට වෙනස් සංස්කෘතීන් වල ඒ සભ્યත්වයේ නැහැ. මරනවා. සීමා සහිත හරිම පටුයි. අපි මෙතන තියෙනවා මේ බෞද්ධ දර්ශනයත් එක්ක හැදිච්ච මේ සભ્યත්වය තුළ විශාල නිදහසක්. ඒ නිදහස සිංහල සමාජයේ භුක්ති විඳිනවා. ඒ භුක්ති විඳින නිසාම මත එක ඒවා සිංහල සමාජය ඇතුළට ගෙනාවම අර තානාපති කාර්යාලවල අය හිතනවා මේ සිංහල සමාජයේ ඡන්දදායකයව තීරු වලට බෙදන්න පුළුවන්. එක්කෙනෙක්ව බෙදනවා විධායක ජනාධිපති කිරීමේ අහෝසි කිරීමේ වන්දනාවට එයාව යවන්න පුළුවන්. තව එක්කෙනෙක්ව රනිල් මහත්තයාව ගෙනීමේ වන්දනාවට යවන්න පුළුවන්. තව එක්කෙනෙක්ව රතු කොඩිය වැනීමේ ක්‍රියාන්විතයට යවන්න පුළුවන්. මේක පටි තීරු බෙදුවම ඒගොල්ලන්ට ඕන උත්තරය හම්බෙනවා. ඕන උත්තරේ මොකද්ද? දෙමළ ජාතිවාදී කල්ලි වලට නටවන්න පුළුවන් පාලනයක් ඇති වෙනවා. ඒක තමයි මේගොල්ලෝගේ පරමාර්ථය. ඒක කෙලින් කියන්නේ නැතුව එක එක්කිනාට දෙන ඔයා මේ පැත්තෙන් ඇවිල්ලා සිංහල ඡන්ද මෙච්චරක් කඩන්න. ඔයා ඔය පැත්තෙන් ඇවිල්ලා මෙච්චරක් කඩන්න. ඔයා මෙහෙන් යන්න. ඔයා මෙහෙන් ගිහලා මේ මතේ දාන්න. මේ මතෙත් වැඩ කරයි සිංහල මිනිස්සු හරි ආසයි ඔය වගේ පොඩි මත වලට ඒක වැඩ කරයි. ඒක දාන්න. එහෙම දාලා තීරු පැති කීපකින් මේක කරලා අවසානයේ මොකද්ද පරමාර්ථය? අන්න අර දෙමළ ජාතිවාදී කල්ලි දිනවන්න ඕන කරන විදිහේ රාජ්‍ය පාලන වෙනසක් තියෙනවා බටහිර රටවල් වලට ඕන වෙච්ච අන්න ඒක කරගන්න. ඉතින් අපි ඒකට ඉඩ දෙන මිනිස්සු නෙවෙයි. ඒක පිළිගන්න මිනිස්සුත් නෙවෙයි. ඒකට ඉඩ තියෙන මිනිස්සුත් නෙවෙයි. මේ රටේ ජාතික බලවේගයන්ට මේ රටට ආදරය කරන කාටවත් ඒ කුමන්ත්‍රණකාරී මෙහෙයුමට උදව් වෙන්න බෑ. ඔබතුමත් දැන් අවුරුදු ගානක ඉඳලා අර සාගරයේ මැද අතරමං වෙච්ච දවසේ ඉඳලා අපිට වන්දනාව කියන්න ආරාධනා කරනවද? රජුරවන්ට වන්දනා කරන්න? ඔබතුමා එහෙම ගීයක් ලිව්වා? රජ්ජුරුවන්ට වන්දනා කරන්න මට ඕනකමක් නැහැ. එහෙනම් ප්‍රශස්ති ගායනා කළේ ඇයි? ඉතින් අපි ජනාධිපතිතුමාම දන්නවා අපි ප්‍රශස්ති ගායනා කරන අය නෙවෙයි. නමුත් සමහර මාධ්‍ය වාර්තා කරන්නේ දැන් ඔබතුමා නාට්‍ය පිටපතකට අනුව රංගනයක් දක්වනවා කියලා. මේක ඇත්තද නැත්තද? ඔය මුලින් කියපු කතාවන්නේ අන්තිම කාලේ කතාව නැති වුණානේ. ඒගොල්ලෝ බලන් හිටියම තේරුණානේ මෙතන එහෙම එකක් නැහැ කියලා. එහෙම කියපු අයම කටවහගත්තානේ. ඒක මෙමයි. දේශපාලනය කරනකොට අපි දිහා එක කණ්ණාඩි දාගත්තු අය බලන් ඉන්නේ. ඉතින් එක මත අනුව ඒගොල්ලෝ නිර්වචන දෙනවා, අර්ථකථන දෙනවා. ඒක අපිට පුරුදුයි. අපිට ඒ අයගේ අර්ථකථන හෝ නිර්වචන වැඩක් නැහැ. සාමාන්‍ය මිනිස්සු අපි දිහා බලන් ඉන්නවා. අපි සියුම් අධ්‍යයනය කරනවා, නිරීක්ෂණය කරනවා. ඒ මිනිසුන්ගේ ඇති වෙන අදහස තමයි අපිට වැදගත්. මට තරම් ওই මාධ්‍ය වලින් ගහන කෙනෙක් නැහැ. ওই මාධ්‍ය වලින් ගැහුවයි කියලා වටන්න පුළුවන් නම් මම වැටලා දැන් වැලලිච්ච තැනුත් හොයාගන්න නැහැ. ඒ තරම් මට ගහලා තියෙනවා. ඒ නිසා ඒ මාධ්‍ය විසින් හදන බලයට මතයට යට කරගෙන යන මතයක් හදන්න අපිට පුළුවන්. අපි ඒක කරලා කරනවා. අදත් කරනවා හෙටත් කරනවා. ඒ නිසා ඒක අපි ওই මත හදන අයට බය නැහැ. ඔය ඊනියා නිර්වචන දෙන අයට බය නැහැ. ඉතින් අපි කියන්නේ අපිට තියෙන සත්භාවයෙන් ඕනකමක් ආණ්ඩුවේ ගමනේ තව යහපත් අතට පෙරලියක් කරගන්න. ඒකට අපි උත්සාහ කරනවා. ඒකට අපිට සටන් කරනවා. ඒකට අපි ජනාධිපතිතුමත් එක්ක වාද කරගන්නවා. ඒකට අපි ජනාධිපතිතුමත් එක්ක කතා කරනවා. ඒක හොඳයි. දැන් UMP තියෙන්නේ ඔහොම වාදද? දැන් මේ අපේ තියෙන්නේ වාදේ රට ගැන වාදයක්නේ. UMP තියෙන්නේ කොහොම වාදයක්ද? මට දෙන්න ඕන නියෝජ්‍ය නායකකම. නැත්තම් මං ඉන්නේ නැහැ මොනරාගල පැත්ත පළාතේ. මට දෙන්න ඕනේ නියෝජ්‍ය නායකයාගේ ඊළඟ නායකකම. දැන් නියෝජ්‍ය නායකකම යාට දුන්නොත් මම යනවා. රවි කරුණ නායක කියනවා. ඒක දුන්නොත් අපිත් යනවා. මංගල කියනවා. කරු ජයසූරි මහත්තයා බලන් ඉන්නවා. මගේ නියෝජ්‍ය නායකකමට දැන් තට්ටු වෙනවා. සජිත් නියෝජ්‍ය නායකකම දුන්නොත් රනිල් මහත්තයා කියලා. එතන තියෙන්නේ එහෙම ගෝරේ. ඒව ලස්සන ගෝරිද? ඒවා පට්ටම් වලට ගෝරි. පට්ටම් ගෝරි. මෙතන තියෙන්නේ එහෙම ගෝරියක් නෙවෙයි. මෙතන තියෙනවා රටේ ගමන ගැන ගෝරියක්. රටේ ගමන කොහොමද තව වෙනස් වෙන්න ඕනි කියලා ගෝරියක්. ඒක හොඳ ගෝරියක්. ඒක ශරීර සෞඛ්‍යයට හිතකර ගෝරියක්. රටටත් හිතකර ගෝරියක්. අපේ සමාජයටත් හිතකර ගෝරියක්. එහෙම ගෝරි තියෙන්න ඕන. එහෙම ගෝරි හින්දා තමයි රටක් ඉස්සරහට යන්නේ. නැත්තම් දුන් දේ කාලා වෙන දේ බලාගෙන හිටියයි කියලා රටක් ඉස්සරහට යන්නේ. හිතවතුනි අපි කතා කරමින් සිටින්නේ විශේෂයෙන්ම මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවයි. හැබැයි ඊයේ දවසේ මෙහි පැමිණි තිසත්තනායක මහලේකම්තුමා සඳහන් කළේ දැන් ප්‍රශ්න නැහැ. දැන් ප්‍රශ්න අවසానයි. අපි සූදානම් තරඟයට ඌවේ යනු වෙනුයි. කෙසේ වෙතත් දැන් ඔබතුමා ඒ විදිහට විපක්ෂයට චෝදනා කරද්දී නායකත්වයේ සම්බන්ධයෙන් උන්ට ගැටලු තියෙනවා කියලා. අනෙක් පැත්තෙන් විපක්ෂය චෝදනා කරනවා. නමුත් මේ රජයේ පවතින රෙජීමයක් ලෙස. ඔබතුමා මේකට එකඟ වෙනවද නැද්ද? මොකද කියන්නේ ඔබතුමා? රෙජීමයක් කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් පාලනයකට තන්ත්‍ර. දැන් ඔබතුමත් සමහරක් අවස්ථාවලදී සඳහන් කරනවා හුරතලයට හදන උදවියගේ අදහස් ටිකක් වැඩිපුර ජනාධිපතිවරයා මේ අදහස් වලට කන් දෙනවද දන්නේ නැහැ. එහෙමත් නැත්නම් මේ හා සම්බන්ධ වූ අදහස්. මම ඔබතුමාගෙන් අහන්නේ දැන් ඔබතුමන්ලා
මහජනතාවගේ ඡන්දයෙන් මනාපයෙන් බලයට පත් වූ දුවිය. හැබැයි මහජන නියෝජිතයන්ටත් වඩා ජනාධිපතිවරයා කන් දෙන වෙනත් පිරිසක් ඉන්නවද? මෙහෙමයි. ඕනම ජනාධිපතිවරයෙකු රාජ්‍ය පාලනයේ ඉන්න ප්‍රධානියෙක් මුහුණ දෙන එක අවදානමක් තමයි කාලයාගේ ඇවෑමෙන් ඒ වටා එකතු වෙන පිරිස් ඉන්නවා. ඒ අය විසින් පෙන්වන ලෝකය සැබෑ ලෝකය කියලා විශ්වාස කරන්න පටන් ගන්නවා. වර්තමාන ජනාධිපතිතුමා ඒ අතින් ඒකට අපි කියමුකෝ මේ රටේ රාජ්‍යපාලකයෝ හිටපු අයගෙන් ඒකට අඩුවෙන්ම ගොදුරු වෙලා තියෙනවා නම් තියෙන්නේ වර්තමාන ජනාධිපතිතුමා. ඒක මට බය නැතුව කීත හැකි හේතුව එතුමා සාමාන්‍ය මිනිස්සු අතරට යනවා. කොහේ හරි ගියත් මිනිස්සු අතරට යනවා කතා කරනවා. එතකොට අර කවයෙන් එන්නේ නැති සමහර දේවල් ඒවෙන් එනවා. හැබැයි ඒ වුණත් රාජ්‍ය නායකෙක් එතකොට වෙන්නේ එක්තරා සීමිත පටු පරාසයක් ඔහුවට අගොඩ නැගෙනවා. ඉතින් මේ පටු පරාසය ඇතුලේ පුළුල් මිනිස්සු ඉන්නකොට ඒක යහපත් වෙනවා. ඒ පටු පරාසය ඇතුලේ පටු මිනිස්සු වැඩි වුණොත් ඒක අයහපත් වෙනවා. ඉතින් එහෙම ඌනතාවයක් අපි දකින නිසා තමයි අපි ඒක කියන්නේ. ඒක කියන්නේ ඒක හදාගන්න මිසක් වනසන්න නෙවෙයි. හොඳයි. මම කැමති ජාතික නිදහස් පෙරමුණේ 12 වැදෑරුම් යෝජනාවලියේ 8 වැන්න ගැන සඳහන් කරන්න. නිලධාරීවාදී ආර්ථික ඝාතන පියවර ආපසු හැරවීම මගින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වහා පියවර ගත යුතුය. දැන් මේ ආර්ථික ඝාතකයාත් එබඳු චරිතයක්ද? ඔය ගැන මම ඕන තරම් කතා කරලා තියෙනවා. ඔව් හැබැයි තව ටිකක් කතා කරමු අපි. නැත්නම් යෝජනාවලියේ තවත් එක් යෝජනාවක් විදිහට අන්තර්ගත වෙන්නේ නැහැ. ආර්ථික ඝාතකයා ගැන විතරක් නෙවෙයි ආර්ථික ඝාතක ක්‍රියාවලීන් ගැන. ඒ කියන්නේ අපි මේ සරලව ගත්තොත් මෙහෙමයි. අපේ රටේ ආර්ථිකය අපි දැනගන්න ඕන මේ 77 පටන් ගත්තු වෙළඳපොළ ධනේශ්වර ආර්ථිකයේ මේ තියෙන්නේ. එතකොට මේකේ 2005න් පස්සේ මේකේ යම් අංගෝපාංග වෙනස් වුණා. ඒ කියන්නේ ඒකේ එක ලක්ෂණයක් පුද්ගලීකරණය. රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන් පෞද්ගලීකරණය කිරීම. අනිත් ලක්ෂණයක් තමයි රාජ්‍ය අංශය දුර්වල කිරීම. ඒ කියන්නේ සංඛ්‍යාත්මකව අඩු කිරීම. සේවා ආර්ථිකයට රාජ්‍ය අංශයේ තියෙන මැදිහත් වීම නැති කිරීම. ඒ කියන්නේ ආර්ථිකය සම්පූර්ණයෙන් වාණිජ්‍ය බලවේග වලට උමනාකාරයට පාලනය කරන්න ඉඩ හැරීම. ඒතකොට ඔන්නවා තමයි ලක්ෂණ තිබුණේ. ඒවැ ඇතැම් ලක්ෂණ වර්තමාන පාලනය යටතේ නැති කරලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය අංශය පුද්ගලීකරණය කිරීම නවත්තලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය අංශය දුර්වල කිරීම නවත්තලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය අංශය රාජ්‍යංශීය භූමිකාව අඩු කරලා අර වාණිජ්‍ය බලවේග වලට ඕන විදියට රටේ ආර්ථිකය හසුරවන්න තියෙන අවස්ථාව අවම කරලා තියෙනවා. අඩු කරලා තියෙනවා. තිබුණට සාපේක්ෂව අඩු කරලා තියෙනවා. ඒ යහපත් පියවර ඒ ආපු ආර්ථිකයේ වර්තමානයට දාලව යහපත් පියවර අරන් තියෙනවා. හැබැයි ඒ යහපත් පියවර ගත්තත් අපි තාම යන්නේ ඒ මාවතේ. එතකොට මේ මාවතේ ගිහිල්ලා අපි දැන් දශක 3ක් ඇවිල්ලා තියෙනවා. මේ දශක 3 ඇතුලේ මේකේ ස්වර්ණමය යුගයක් පහු කරලා දැන් අපි මුහුණ දෙන්න නියමිතව තිබෙන්නේ මේකේ නියත අර්බුදකාරී අනාගතයට තමයි දැන් අපිට මේකේ මුහුණ දෙන්න තියෙන්නේ. දැන් ඇත්ත ආර්ථික වර්ධන වේගය අතින් අපි ඉන්නවා එක්තරා යහපත් තත්වයක. ඒක පුද්ගල ආදායම අතින් අපි ඉන්නවා යහපත් තත්වයක. දැන් හරියට බැලුවොත් මේ කලාපේ රටවල් අතරින් බොහෝ දර්ශක වලින් අපි ඉන්නවා උඩින්. මානව දර්ශක අතින් විතරක් නෙවෙයි බොහෝ දර්ශක අතින් අපි ඉන්නවා උඩින්. ආර්ථික දර්ශක අතින් ගත්තත් එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. දැන් මේ කලාපේ බොහෝ රටවල් වල තියෙන දුප්පත්කමේ ප්‍රමාණයට වඩා අපේ දුප්පත්කමේ ප්‍රමාණය අඩුයි. හැබැයි අනිත් පැත්තට අපි ලෝකේ වැඩිම මං හිතන්නේ විදුලි බිල ගෙවනවා. මං විදුලි බිලට එන්න. සාකලාපයේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරාම ශ්‍රී ලංකාවේ තමයි වැඩිම ස්ථිර නිවාස ප්‍රමාණයක් තියෙන්නේ. 81.7. අනිත් රටවල් වල එච්චර ස්ථිර නිවාස නැහැ. ඊළඟට නිවාස හිමිකම් ප්‍රතිශතය කියන්නේ තමන්ගේ මූ නිවසක හිමිකම් ප්‍රතිශතය ගත්තත් ශ්‍රී ලංකාවේ තමයි ප්‍රමුඛත්වය උසුලන්නේ. මේ කලාපේ රටවල් වලින්. ඒ වගේම මේ කලාපයේ අවම පැල්පත් ප්‍රමාණයක් තියෙන රට මේ රට 1,36,000යි. ඒ පැල්පත් ප්‍රමාණය. ඉතින් ඒ අනුව ජලය හා විදුලිය පහසුකම් අතින් ගත්තත් ආසියානු කලාපයේ ඉහළම ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ අපේ රට. එතකොට අපි ඉන්නේ කලාපයේ අනෙක් රටවල් වලට වඩා ඉහළ මට්ටමක. හැබැයි අපිට අභියෝග තියෙනවා. රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නැහැ ගෙන තිබෙන ණයවල පොලිය හා වාරිකය ගෙවන්න. එතකොට මේ ප්‍රශ්නේ අපි දැන් දලදේශීය ආදායමේ ප්‍රතිශතයක් හැටියට අපි ණය ප්‍රමාණය අඩු කරන් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ 100ට 103ක තිබිච්ච ඒ බර දලදේශීය ආදායමේ ප්‍රතිශතයක් හැටියට 73 වෙලා තියෙනවා.
ඒ අනුව බැලුවම අඩුවීමක් තියෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ විතරක් ආණ්ඩුවද නැත්නම් ඊට කලින් තිබුණ ආණ්ඩුවල බරත් එකතු කරලාද? මම කියන්නේ ওই 2000 කාලේ 2001 කාලේ. ඒ කාලේ තමයි 100% උනේ. සමහර අනිත් කාලවල ඊට වඩා අඩු මට්ටමක තිබුණේ. ඒක දැන් 73 වෙලා තියෙනවා. හැබැයි ඒක 73 වුණත් අපි පිළිගන්න ඕන ඒ කියන්නේ අපිට රස සංඛ්‍යා ලේඛන දත්ත විතරක් නෙවෙයිනේ. අපිට නීරස සංඛ්‍යා ලේඛන දත්ත දිහත් අපි බලන්න ඕන. නීරස සංඛ්‍යා ලේඛන දත්තයක් හැටියට තියෙනවා. අපි හොයන රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නැහැ. ගත්තු ණයවල පොලිය හා වාරිකය ගෙවන්න. ඒතකොට අපි රාජ්‍ය ආදායම වැඩි කර ගන්න ඕන. රාජ්‍ය ආදායම වැඩි කරන්න නිෂ්පාදනය වැඩි කරන්න ඕන. නිෂ්පාදනය වැඩි කර ගැනීමේ දිශාවට බර වෙච්ච ආර්ථිකයකට උපාය මාර්ගයකට මාරු වෙන්න ඕන. අන්න ඒක තමයි අපි මේ කරන පෙළඹවීම. ඒකෙන් කියවෙන්නේ දැන් නිෂ්පාදනය රටේ මොනවත් කරන්නේ නැහැ කියලා. කරනවා. එදාට වඩා කරනවා. හැබැයි මේක තව පිම්මකින් පනින්න ඕන ඉස්සරහට. ඒකට තමයි අපි මේ උත්සාහ දරන්නේ. ආණ්ඩුව ඇතුලේ යම්කිසි සාධනීය විවේචන සංවාදයක් යන්නේ. හොඳයි මම පෞද්ගලිකකරණයෙන් යලිත් වතාවක් පටන් ගන්න කැමතියි. ඔව් මේ ධනේශ්වර ක්‍රමයක් ලිබරල් ක්‍රමයක්. ඒ නිසා ධනේශ් පෞද්ගලිකකරණය මගින් පාඩු ලබන රාජ්‍ය ආයතන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. කෝප් අතුරු වාර්තා වෙනුත් එය බොහොම දුරට සනාථ වුණා. දැන් මෙවැනි තත්වයන් තිබියදී මේ තත්වයන්ගේ බර එහෙමත් නැත්නම් මේ අතිරේක වියදම්වල සියලු බර රාජ්‍ය ආයතනය ලබන පාඩුවල සියලු බර දරන්නේ ජනතාව. දැන් ඔබතුමා හිතනවාද අපි පෞද්ගලීකරණය පිළිබඳව වැඩිපුර මේ සංකල්පයක් වශයෙන් වෙන තැනක ඉඳලා ඒක සාධාරණයි කියලා මේ ජනතාවට බර පටවන එක? මෙහෙමයි. ජනතාවට බර පොඩ්ඩක්වත් පටවන්නේ නැති ආණ්ඩුවක් තියෙන රටක් ලෝක සිතියමේ කොහෙවත් නැහැ. බදු ගහන ආණ්ඩුව හැම ලෝකේ හැම රටේකම තියෙනවා. දඩ ගහන ආණ්ඩුත් ලෝකේ හැම රටකම තියෙනවා. ඔබතුමන්ලා බදුයි දඩයි දෙකම අපිට ගහනවා. ඒකයි ප්‍රශ්නේ. ඒ දෙකම ගහනවා. නෑ මට පෙන්නන්න ලෝක සිතියමේ ඔය දෙකම නොගහන රටක් කොහෙරි තියෙනවද කියලා. බදුත් ගහන්න නැති දඩත් ගහන්න නැති නැත්තම් බදු ගහලා දඩ නොගහන. දඩ ගහලා බදු නොගහන. මේක වක්‍ර බදුන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. වක්‍රද ඍජුද නෙවෙයි. ලෝක සිතියමේ තියෙන අපි කියන හොඳම රාජ්‍යෙත් තියෙන දැන් ජපානය ගත්තොත් තියෙන ඒ බදු ක්‍රමය ගත්තොත් ඉතා ප්‍රබලයි. ඒ දැන් ඒවැ ගත්තොත් මිනිස්සු සල්ලි ගෙදර තියාගෙන ඉන්නවා බැංකුවල දාන්නේ. පස්සේ සමහරු මැරුණාම මේ පොළොව යටින් හාරලා ගන්න එකතු කරගත්තු. ඒ කියන්නේ ඒ තරම් පාලනයක් තියෙනවා. ඒ නිසා බදුයි දඩයි නැති රටවල් නැහැ. හැබැයි අපේ ප්‍රශ්නේදී අපි රටේ මිනිසුන්ගේ පැත්තෙන් බැලුවම අපි මේ බදු ගැහිම වැඩි වශයෙන් අර ආහාර මත බදු ගැහිමේ පැත්තට අපි බර වෙලා තියෙනවා. ඔව්. ඉන්න කියන්නේ. ඒකට හේතුව අපි කර්මාන්ත හා මේ වෙළඳාම මත එහෙම නැත්නම් ව්‍යාපාර මත ඒවට වැඩියෙන් පොළඹවලා ඒවැයෙන් ආදායම් බදු ආදායම් වැඩියෙන් හොයාගන්න දරන උත්සාහයකට වඩා සාමාන්‍ය පාරිභෝගික ජනතාවගේ ඒවට වැඩියෙන් බර වීමක් තියෙනවා. මේක වෙනස් විය යුතුයි. ඒක වෙනස් කරන්න බෑ නිකන් අන්න අර කර්මාන්ත න්‍යාය පත්‍රයකට රට යොමු කිරීමෙන් තමයි ඒ වෙනස වෙන්නේ. දැන් බලන්න අපේ ආර්ථික වර්ධන වේගය අපි යහපත් කියලා අපි කියනවනේ. හැබැයි ඊට සාපේක්ෂව රාජ්‍ය ආදායම වැඩි වෙලා නැහනේ. ඔව්. රාජ්‍ය ආදායම වැඩි වෙන්නේ බදු වලින්නේ. බදු වලින් හෝ ඍජු විපයුම් වලින්නේ. එතකොට මේ දැන් එහෙම බැලුවම ඒකේ වැඩිවීම ප්‍රමාණවත් නැහැ. එතකොට රජයකට සිද්ධ වෙනවා රාජ්‍ය ආදායම අඩු වුණාම තව තවත් උපයන්න බදු ගන්න. ඒ බදු ගහනකොට ජනතාවට එන බර තිබ්බට වඩා වැඩි වෙනවා. ඔව් ඉතින් ඒක රජයේ සංවර්ධන ඉලක්කවල උපාය මාර්ගවල අවුලක්. දැන් රාජ්‍ය ආදායම වැඩි කරගන්න එකනේ මේකට උත්තරේ. ඔව්. රාජ්‍ය ආදායම වැඩි කරගන්න අලුත් මාර්ග ටිකක් නිර්මාණය කරන එකනේ මේකට උත්තරේ. සහ ධනෙ උපදවන අයගෙන් නියමිත බදු ආදායම ලැබෙන්නේ නැත්නම් ඒක ලබා ගන්න එකනේ මේකට උත්තරේ. ඉතින් ඒව ගැන තමයි අපි අත්තර මේ සංවාදයක් තියෙන්නේ. අපි ඔබ කියන ආර්ථික ඝාතකයෙක් ගැන කතා කරන්නේත් ඔය කියන ආර්ථික ඝාතකයා අන්නේ අංශ වලට නැඹුරු වෙන්නේ නැහැ. ඒ කියන ආර්ථික ඝාතකයා හරි ඉක්මනින්ම නැඹුරු වෙන්නේ මිනිසුන්ගේ එදිනෙදා පරිභෝජනයට අදාළ භාණ්ඩ වලට බදු ගහලා ඒකෙන් ආදායමක් හොයලා රාජ්‍ය ආදායම ඒකෙන් පෙන්න ගන්න. නෑ බදු කියන්නේ සාමාන්‍ය මිනිහා මතට පරිභෝජනය කරන භාණ්ඩ මතම පටවන දෙයක් නෙවෙයි. ආදායම් ලබන මහා විශාල බහුතරයක් ඉන්නවා සමාජයක් ඉන්නවා. ඒ අයගෙන් ගන්න බදු ප්‍රමාණය අපි වැඩි කරගෙන නැහැ. ඒක විසින් වෙලා තියෙන්නේ එක්තරා ආකාරයක බදු ක්‍රමය ගැන යම් විවේචන ඇවිල්ලා තියෙනවා. හැබැයි බදු නොගහන, දඩ නොගහන ලෝකේ කොහෙවත් එහෙම රටක් නැහැ. ඔව්. මේ දැන් සමහරව කතා කරන්නේ මේ ලෝකේ බදු ගහන, දඩ ගහන එකම රට ලංකාව කියලා පෙන්නනවා. හොඳයි. ඒ අතරේ දුප්පත් පොහොසත් පරතරය ඉතාමත්ම දැඩි ලෙස විශාල වෙලා තියෙනවා. ඒ අනෙක් පැත්තෙන් ගත්තාම ඔබතුමා කියන ඔය ආර්ථික ඝාතකයා කියන චරිතය පත් කරන්නේ ජනාධිපතිතුමා විසින්. ජනාධිපතිතුමා දැනගෙනයි මේ සියල්ලම වෙන්නේ. සම්පූර්ණයෙන්ම නිලධාරියෙක්ට පමණක් සියලුම වර්ධ පටවන්න බෑ. ඒ නිසා
අපට අනුමාන කළ හැකිද මේ ඔබතුමා කිසියම් ආකාරයකින් වක්‍රාකාරයෙන් පහර දෙන්නේ ජනාධිපතිතුමාට කියලා? නැත්නම් මට පහර දෙන්න කාටවත් පහර දෙන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමාටවත් ඔය කියන ආර්ථික ඝාතකයටවත් පහර දෙන්න ඕනේ නැහැ. මේ පහර දෙන්නේ මතයකට. මේ පහර දෙන්නේ අදහසකට. මේ පහර දෙන්නේ ආර්ථිකයේ බෙහෙවීමේලා ආධිපතිත්වයේ දරන මතයකට. වැරදි මතයකට. ඒකට පහර දෙනවා. ඒකට පහර දෙද්දී මේ මතය නියෝජනය කරන්නේ කවුද? ඒ සම්බන්ධයෙන් කියවෙනවා. ඒක වෙන දෙයක්. හැබැයි මෙතන තියෙන පුද්ගලයන්ගේ චර්යා රටාවන් පිළිබඳ ප්‍රශ්නයකට වඩා මේ කියන්නේ අපේ ආර්ථිකයේ අපි යන ගමනේ මෙන්න මේ විදිහේ උපාය මාර්ගික වෙනසක් වෙන්න ඕනේ. ඒ දෙසට අපි මේ රට හරව ගන්න ඕනේ. ඒක අවුරුදු ගණනාවක් තිස්සේ මේ උපාය මාර්ගික වෙනස ආර්ථික සංවර්ධන වෙනස. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව දිනවන්න කැප වුණේ යුද්ධ කරගන්න. සාමෙ දිනා ගන්න. එදා මේ ආර්ථික උපාය මාර්ගයේ කතාවක් අපි කාගේවත් අතර සාකච්ඡාවක් වුණේ නැහැ. සාමාන්‍ය කරුණු තිබ්බා. හැබැයි ප්‍රමුඛත හා මූලිකම වුමනා වුණේ යුද්ධ දිනා ගන්න. සටන කරලා. හැබැයි ඉන්පසු යුද්ධ ජයග්‍රහණයෙන් පසු ඊට පස්සේ යුද්ධ ජයග්‍රහණයත් එක්ක සමාජ සංවාදයක් ඇති වුණේ නැහනේ. දැන් 2010 ඡන්දය කියන්නේ යුද්ධ ජයග්‍රහණය කරා ස්තුතියි ජනාධිපතිතුමනි කියලා මුළු රටම මල් වට්ටියට අත ගැහුවා. එදා ඒ සමාජ සංවාදය ආවේ නැහැ. ඒක ගේන්නත් බෑ. හැබැයි අද ඒ සමාජ සංවාදය එනවා. අද ඒ සමාජ සංවාදය ගේන්න පුළුවන්. ඒක අපි කරනවා. මම ඔබතුමාට යෝජනා කරොත් ඒ සමාජ සංවාදය දේශපාලඥයින් වශයෙන් ඔබතුමන්ලට එදා ආරම්භ කළ හැකිව තිබුණා කියලා? නෑ. දේශපාලඥයෝ පවතින්නේ හිස් අවකාශය නෙවෙයි. අභ්‍යවකාශෙත් නෙවෙයි. දේශපාලඥයෝ පවතින්නේ මේ තියෙන ඓතිහාසික මොහොත තුල. ඒ ඓතිහාසික මොහොත තුල ඊටාම ප්‍රමෝදයට පත්වෙච්ච ජනවරමක් වෙනවා රටේ ජනාධිපතිතුමා වෙන්නේ. ඒ ප්‍රමෝදය ඇතුලේ මේ ආර්ථික උපාය මාර්ගයේ වෙනස්කම් ගැන කතිකාවකට කවුරු හරි කට ඇරියයි කියලා ඒක ඇහෙන්නේ නැහැ. ඊට වඩා ඔල්ලුර සංහඬේ සද්දේ වැඩි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ යථාර්ථය අභිබවන්න පුළුවන් දේශපාලනයක් එහෙම නැහැ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. එහෙම තමයි. ඉතිහාසයේ එහෙම උත්කර්ෂවත් අවස්ථා එනවා. ඒ අවස්ථාවන් වලදී සමහර සංවාද වලට ඉඩ නැහැ. සාකච්ඡාවලට ඉඩ නැහැ. අවුරුදු 5ක් තිස්සේම සාකච්ඡාවට ඉඩ තිබුණේ නැහැ. ඒ අවුරුදු 5ක් තිස්සේ ඉඩ තිබෙන්නේ නැහැ කියන්නේ අපි අවුරුදු 5න් 3ක් තිස්සේ මේ සාකච්ඡාව කරනවා. අවුරුදු 5න් 3ක් තිස්සේ මේ සංවාද කරනවා. හොඳ එහෙනම් රජ ඇහුම්කන් දුන්නේ නැහැ ජනාධිපතිවරයා ඇහුම්කන් දුන්නේ නැහැ කියලා ඔබතුමීට එහෙම කියන්න බෑ. ඇහුම්කන් දීලා වෙනස් වෙච්ච ඒවා තියෙනවා වෙනස් නොවිච්ච ඒවා තියෙනවා. ඒ වගේම මේ ඇති වෙච්ච එකගතාවෙන් ඇතිවීමට නියමිත වෙනස්කම් තියෙනවා. ඒව බලා ගන්න පුළුවන් ඉදිරි කාලය තුල වෙයිද නැද්ද කියලා. අපි අද දවසේ ආරාධනා කළ ඉදිකිරීම ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහත්මයාට අපි ඔබතුමාගේ අමාත්‍යංශය ගැන තරමක් කතා කරමු. ඔබතුමා විශේෂයෙන් කතා කළා නිවාස පිළිබඳව ලංකාවේ නිවාස ඉතාමත්ම හොඳ මට්ටමක කලාපීය මට්ටමින් ගත්තාම හොඳ මට්ටමක තනි අයිතිය භුක්තිය විඳිනවා කියලා ඉවර වෙලා අපේ ජනතාව. නමුත් දැන් කොළඹට ආවොත් එහෙම මේ දවස්වල සෑහෙන කාලයක පටන් කොළඹ ප්‍රශ්නයක් තිබෙනවා. ඔබතුමාගේ අමාත්‍යංශයෙන් මේක ඍජුවම ක්‍රියාත්මක නොවුනත් මම හිතන්නේ කොළඹ පහළ මධ්‍යම පාන්තිකයන්ට ඒ වගේම සමහරක් ඔප්පු හිමි පුද්ගලයින්ට පදික වෙලදුන්ට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඔවුන්ගේ කඩසාප්පු ඒ වගේම සමහරක් පිට ඔප්පු සහිත නිවාසවලින් ඔවුන්ට යන්නට සිද්ධ වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් ඇත්තයි සංචාරකින්ට බොහොම ආකර්ශනීයයි මේ සියල්ල බොහොම ලස්සනට කොළඹ ලස්සන වෙනවා. හැබැයි අර මිනිස්සුන්ට මොකද වෙන්නේ? කොළඹ නගරයේ පවුල් 60000ක් ඉන්නේ අවිධිමත් ආකාරයට තිරස් 7ට විහිදිච්ච පැල්පත් ජාලාවක. මේ අයගෙන් අතිමහත් බහුතරයක් අනවසර පදිංචිකරුවන්. ඒ වගේම යම්කිසි සුළු පිරිසක් ඉන්නවා විවිධ යුගවල විවිධ ආකාරයට ඒ නිත්‍යානුකූල හිමිකම තමන් ඉන්න භූමියට අරගත්තු සුළු ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ සුළු ප්‍රමාණයේ ඉන්නේ තර අනවසර පදිංචිකරුවන් ඉන්න ජනාවාස ඇතුළෙම තමයි. එතකොට දැන් රජය කරන්නේ විශේෂයෙන්ම ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඒ පැහැදිලිවම කරන්නේ අර පැල්පත්වල ඉන්න මිනිස්සු ටිකට අලුත් නිවාස යෝජනා ක්‍රමවල ජීවිතයක් නිර්මාණය කළ දෙන එක. ඉතින් ඒක නිර්මාණය කළ දෙනකොට ගැටලු වෙනවා. ඒ කියන්නේ යම්කිසි වෙනසක් කරනකොට ගැටලු වෙනවා. ඒ කියන්නේ ඒ ගැටලු නොවන විදියට වෙනසක් කරන්න බෑ. අපි අහන්නේ මුලින්ම දකින්න මේ වෙනස කළ යුතුද නැද්ද? මේක හොඳ දෙයක්ද නැද්ද? හදවතට එකක ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේක හොඳ දෙයක්. පවුල් 60000ක් අන්ත අසරණ ජීවිතවල ගෙවන දුරාචාරය අපචාරය මේවා රජ කරනවා.
අමනුෂ්‍යත්වයේ උත්පත්තිය තියෙන්නේ මේ සමාජයන් ඇතුලේ. ඒ දරු පැටව බලාගෙන ඉන්නවා තමන්ගේ දෙමව්පියන්ගේ ඇස් දිහා කවදා හරි අපිට වෙනස් ලෝකයක් නිර්මාණය වෙයි කියලා. ඉතින් ඒකට ඒ හීනෙට ඒ හීනේ සඵල කරන්න ආණ්ඩුව ඉතා දැනුවත් උත්සාහයක දෙනවා. ඒ උත්සාහය ඇතුලේ අර විදිහේ ගැටලු තියෙනවා. ඒ කියන්නේ යම්කිසි පර්චේස් 6ක 10ක ගයක් හදාගත්තු තට්ටු දෙකකට හදාගත්තු කෙනෙකුට සමහරවිට මේ දෙනගේ මදි. ප්‍රමාණවත් නැහැ. මදි. ඒ වගේ විශේෂිත වූ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ විශේෂිත ප්‍රශ්න ටික දඩමීමා කරගෙන අර මේ ඕනම මේ ගිනි අරගත්තු රැවුලකින් සුරුට්ටුපත්තු කරන්න බලාගෙන ඉන්න කට්ටිය ඒක ප්‍රධානම ප්‍රශ්නේ බවට පත් කරලා ලොකු කතාවක් හදනවා. ඇත්තම ගත්තොත් ඒ ප්‍රතිශතය ඊට කුඩායි. ඉතින් ඒ නිසා තමයි ආණ්ඩුව ජනාධිපතිතුමා අපි ඇමති මණ්ඩලය සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා වර්ග අඩි 450ට වැඩි වෙන්න ඕනේ ඉදිරියේ හදන මේ නිවාස. එකක් ඒ තීන්දුව. අනිත් එක තමයි දැන් ඒ කියන්නේ මහල් නිවාස. මහල් නිවාස. ඒ කියන්නේ දැන් ඒ ඔය පහු කාලින මුල්ලදී හදපු ඒවා ඊට වඩා අඩු ප්‍රමාණයක් තියෙන. දැන් ඉදිරියේදී 450ට වැඩි විය යුතුයි. ඒ අතරම අර අයගේ විශේෂිත ප්‍රශ්න සලකලා දිය යුතු විසඳුම් දෙනවා. ඒ වන්දි ලබා දීම් එහෙම දේවල් සිදු වෙනවා. වන්දි ලබා දීම් කියන්නේ උන්ට ගෙයක් දෙනවා. ගේ ප්‍රමාණවත් නැත්නම් ඒ පිළිබඳව සාකච්ඡා කරලා සුදුසු විසඳුම් දෙනවා. වන්දි ලබා දීම් නොවෙන්නේ එහෙම වන්දි ලබා දෙන ක්‍රමයකට ගියොත් අර අනවසර මිනිසුන්ට මොනම වන්දියක්වත් දෙන්න බෑ රටේ නීතියට අනුව. නෑ මහන්නේ විශේෂයෙන් ඔප්පු සහිත සෑහෙන කාලයක් පදිංචිකරුවන්ව සිටිය ඒ සුළු පිරිසක් ඒ අයට අර ගේ හම්බෙනවා. ඒ ගේ හම්බුණාට පස්සෙත් ඔවුන්ගේ දුක් ගැනවිල්ලක් තියෙනවා නම් ඒ ගැන ඒ වෙන මේ ප්‍රශ්නේ අරගෙන ඒකට විසඳුම් දෙනවා. සාධාරණ විසඳුම් ලැබෙනවා. අනිවාර්යයෙන්. කිසිම කෙනෙකුගේ අයිතිවාසිකමක් අහිමි කරන්න ආණ්ඩුවට ඕන කමක් නැහැ. අපිට ඕන කමක් නැහැ. අපිට ඕනේ කොළඹ නගරේ ඉතා දියුණු නගරයක් බවට පත් කරන්න, රටේ අභිමානය පෙන්වන අගනුවර බවට පත් කරන්න. ඒකෙදි දුප්පතුන්ව මේ තිරස් අතට විහිදුවෙච්ච ඒ පැල්පත් ජනාවාසවල හිර කරලා ඒක කරන්න බෑ. ඔවුන් සිරස් අතට මේ ජීවිතයකට පුරුදු කරන්න ඕනේ. කියන්නේ මහල් නිවාස ජීවිතයකට පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒක ආද ක්‍රමයෙන් වෙනවා. ඕනම පරිවර්තනයක් කරනකොට යම් ගැටලු වෙනවා. ඒවට මොහොන දෙමින් විසඳගෙන යනවා. එහෙම නැතුව ඒක දිහා තාම ඍණාත්මක ආකල්පකින් බලලා මේක මහා සමහරු බලන්නේ එහෙම නේ. මේකේ යහපත් පැත්තක් ඇත්තෙම නැහැ. දැන් පාවෙන වෙළඳසැල් දාපු ගමන් ටිලිසිල්ල මහත්තයා කියනවා මොණරාගල පැත්තේ තියෙන එපා වෙන කඩගාව ඉඳගෙන මිනිස්සු හුල්ලනවා කියලා. ඉතින් අර එතකොට කියන්නේ පාවෙන වෙළඳසැල කොළඹට ඕනේ නැද්ද? ඉතින් පාවෙන වෙළඳසැල රටටම එකක් තියෙනවා ඉතින්. ඉතින් ඒකට ගහමින් මොකටද අර මේ මොණරාගල තියෙන වෙළෙන්දාගේ ප්‍රශ්නේ කතා කරන්නේ? ඒ ප්‍රශ්නේ වෙනම කතා කරතේ. අරකට ගහන්න ඕනේ නැහැ නේ. මේ තියෙන කුහකකමනේ. ඒ පාවෙන වෙළඳසැල කියන්නේ සාමාන්‍ය එතන හිටපු කඩවල් දාගත්තු මිනිසුන්ට දීපු දෙයක් නේ. සුපිරි එකකුත් නෙවෙයිනේ. ආකේඩ් එකට නම් එහෙම හරි කියත හැකි. ඉතින් සුපිරි පැලැන්තියක් වියදම් කරන්න අපේ රටේ තැන් හදන්න එපා. නැත්තම් මේ යෝධයෝ ටික සිංගප්පූරු ගිහිල්ලා ඩුබායි ගිහිල්ලා සල්ලි ටික වියදම් කරලා එනවා. මේකේ වුණා හදලා දුන්නාම ඒගොල්ලෝගේ සල්ලි ටික මේක ඇතුළේම වියදම් වෙනවා. ඒවත් කරන්න ඕන. අර පහළ ව්‍යාපාරිකයා වෙනුවෙන් මෙතන මේ පාවෙන වෙළඳසල් හදනවා වගේම වැඩියෙන් වියදම් කරන්න පුළුවන්කම තියෙන අයියලාගේ සල්ලි ටික එහෙම විසි කරන්න දෙන්නේ නැතුව මේක ඇතුළෙම විසි කරන විදිහට ඒක හදන්නත් ඕන. ඒ අයියලා මෙච්චර සල්ලි හම්බ කරන්නේ කොහොමද ඇමතුමා? ඒක යාළගෙන් අහන්න මම කොහොමද දන්නේ? බොහෝ දෙනා කියන මේ කළු සල්ලි සුදු කරන්න තමයි ක්‍රමෝපායක සංවර්ධන පනත ආර්කේඩ් එක නෙවෙයි ක්‍රමෝපායක සංවර්ධන පනත එහෙම ගේන්න යන්නේ කියලා. ක්‍රමෝපායක සංවර්ධන පනත ගේන්නේ කළු සල්ලි සුදු කරන්න? ඔව්. වෙන බැරිද? කළු සල්ලි සුදු කරන්න පනතක් කියන කතාවක් නෑ. පනතක් ගේන්න ඉස්සෙල්ලාගෙන ඔය ඉතින් කළු නෑ ඕනම ආණ්ඩුවක් බලයට ආවට පස්සේ කළු සල්ලි සුදු කරන්න අවස්ථාවක් දෙනවා. අවස්ථාවක්. මේ ආණ්ඩුවත් එහෙම අවස්ථාවක් දුන්නා. ඒ වෙලාවට හිතන තරම් සුදු වෙන්නේ නෑ. හිතන තරම් සුදු වෙන්නේ නෑ. හොඳයි මේ පොඩ්ඩක් සුදු වෙනවා. ඔබේ අමාත්‍යාංශයේ මේ වන විට ඇස්තමේන්තුගත කරලා තියෙන තරමට එහෙමත් නැත්නම් පුරෝකථනය කරලා තියෙන තරමට ලංකාවේ නිවාස ප්‍රශ්නේ දැන් තත්ත්වය කොහොමද? අපි 2013 නිවාස අමාත්‍යාංශය බාර ගන්නකොට අපි ප්‍රාදේශීය ලේකම්තුමන්ලා මාර්ගයෙන් ගෙනාපු සංඛ්‍යා ලේඛන වලින් අපි දැක්කා 12 ලක්ෂයක පමණ නිවාස අවශ්‍යතාවයක් රටේ තියෙනවා. මේක සාමාන්‍යයෙන් වාර්ෂිකව 50000කින් පමණ වැඩි වෙනවා. ඒ කියන්නේ උපපෞල් ප්‍රමාණයක් අලුතෙන් එකතු වෙනවා. නමුත් පසුගියදා කරපු 2011 ජනහස් සංගණනය අනුව දැන් අපේ රටේ නිවාස අවශ්‍යතාවයේ තියෙන පිරිස ඉන්නේ. ඒ කියන්නේ විධිමත් නිවසක හිමිකම අහිමි පිරිස ඉන්නේ 7 ලක්ෂයක් ආසන්න වශයෙන්. ඒ 7 ලක්ෂයෙන් 1,36,000 මන ඉන්නේ ඒ කියන්නේ දුර්වලම නිවාසවල. එතකොට අපේ වහා අවධානය අපි මෙන්න මේ 1,36,000ට යොමු විය යුතුයි කරලා තියෙනවා. ඒ අයට ඉඩම් නැහැ. ඉඩම් අවශ්‍යතාවය දෙන්න පුරවන්න ඕන. ඒ වගේම විධිමත් නිවසක හිමිකම් පුරවන්න ඕන. මේ 1,36,000 දිහා බලාගෙන තමයි අපි දැන් ඒ ජන සංකලනයෙන් පස්සේ අපේ ප්‍රධාන
මෙහෙයුම අපි දියත් කරන්නේ. හැබැයි පහුගිය කාලේ මම ඔබට කියන්නම් 2006 2013 කියන මුළු කාලෙටම රජයක් නිවාසකරණය වෙනුවෙන් ආයෝජනය කළ තිබුණේ රුපියල් මිලියන 57061යි. 2006 2013. නමුත් 2013න් පස්සේ 2014 2013 වසර සඳහා පමණක් අපි ආයෝජනය කළ තියෙනවා 2014 අවුරුද්දේ විතරක් අපි ආයෝජනය කළ තියෙනවා රුපියල් මිලියන 9096ක් මේ ආයෝජනය කරමින් ඉන්නවා. අර අවුරුදු ගණනාවකට රුපියල් මිලියන 50061යි මේකේ රුපියල් මිලියන මේ 9096. එතකොට පේනවා අපි කරන ආයෝජනයේ ටික ටික වැඩි වෙමින් තියෙනවා. කලින් උනේ අවුරුද්දකට රුපියල් මිලියන 2000යි 3000යි වගේ සුළු ආයෝජනයක් ආවේ. දැන් රජය එක පැත්තකින් අමාත්‍යංශ ගණනාවකින් මේ ආයෝජනය කරනවා. ඒ නිසා අද රජයේ නිවාස කරන වැඩසටහන ප්‍රබල වෙලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයත් ඇතිවෙච්ච සාමකාමී වාතාවරණය යටතේ ඒ අය නිවාසකරණය දීපල සංවර්ධකයන් වැඩියෙන් ඇවිල්ලා තියෙනවා. දැන් දීපල සංවර්ධන භූමියේ හිටපු අය මහල් නිවාස යෝජනා ක්‍රම හදන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් නිවාස තොගය වැඩි වෙනකොට නිවාස අමාත්‍යාංශයේ විදිහට අමාත්‍යවරයා විදිහට ඔබතුමා මේවට උදව් කරනවා. අනිවාර්යෙන් දැන් අපි ආකාර කීපයකින් එකක් අපි ගම්බද රජයේ ඉඩම් බෙදලා දෙනවා මේ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා දුප්පත් අයට. අන්තම 1,36,000ට. ඒ අයට අපි දෙනවා එක්ක ආධාරයක් නැත්නම් ණයක්. ඒගොල්ලෝ අපි දීපු ආධාරය හෝ ණය අරගෙන ඒගොල්ලොත් කීය හරි එකතු කරලා දාලා ගේ හදා ගන්නවා. ඒ ගේ එහෙම හැදිච්ච ගෙවල් 50 100 තියෙන ඒවා අපි අලුත් නිවාස යෝජනා ක්‍රමයක් හැටියට ගම්බද ඒවා අලුතෙන් ආරම්භ කරනවා. එතකොට ඒකට විදුලිය ජලය ඒ ප්‍රාදේශීය දේශපාලන නායකයන් විසින් ලබා දෙනවා. ඒ ගමේ දැන් අපි උතුරෙත් එහෙම නිවාස යෝජනා ක්‍රම තියෙනවා රජයේ සේවකයන් වෙනුවෙන්. සමහර ඒවා තියෙනවා රජයේ සේවකයන්ට ඉඩම් බෙදලා දීලා තියෙනවා සල්ලි නේ ගේ හදන්න. අපි ඒගොල්ලොන්ට අර ණය වැඩසටහන ගිහිල්ලා ඒගොල්ලොන්ගේ හැකියාව යොදලා ගේ හදලා ඒක මේ ජනසෙවන වැඩසටහන ජනසෙවන. ඊළඟට නාගරිකව ගත්තොත් අපි මොරටුවේ නිවාස යෝජනා ක්‍රම දැනට 3ක් දෙකක් හදමින් තියෙනවා එකක් හදලා තියෙනවා. තව 3ක් හැදෙමින් තියෙනවා එකක් හදලා තියෙනවා. බොරැල්ලේ අපි නිවාස යෝජනා ක්‍රම දැනට විවෘත කරලා තියෙනවා 4ක්. නාගරිකව ගත්තොත් ඒ වගේම පැරණි මහල් නිවාස යෝජනා ක්‍රම අවුරුදු 30 40 නවීකරණය නොවිච්ච ඔක්කොම අද අපි නවීකරණය කරගෙන යනවා. ඊයේ ප්‍රදම මම අලුතෙන් 7ක් නවීකරණය කරන්න පටන් ගත්තා. යාපනයේ නාවක් කුලිවල තියෙන ගුරුනගරවල තියෙන පැරණි නිවාස යෝජනා ක්‍රමයක් පවා අපි නවීකරණය කළා. ඉතින් ඒ වගේ අනිත් අතින් දුප්පත්ම කොටස් වලට අපි නිවාස ආධාර දෙනවා. ඔවුන්ට ඉඩම තියෙනවා නම් ඉඩම් ප්‍රශ්නේ තියෙන අය ඉඩම් ප්‍රශ්නේ තියෙන අයට තමයි අපිට තාම හොඳම විසඳුම දෙන්න බැරි වුණේ. ඉතින් මේ විදිහට අපි කොහොම පහුගිය අවුරුදු ටිකේ අපේ රටේ නිවාසකරණයේ විශාල පිම්මක් අපි පැන්නා. දැන් ලංකාවේ දැනට තියෙන සමස්ත නිවාස සංඛ්‍යාවෙන් 147ක්ම බිහි වෙලා තියෙන්නේ 2000 අවුරුද්දෙන් පස්සේ. 147ක්. ඒතර මේ 2005න් පස්සේ තමයි මේකේ වැඩිම වර්ධනය තියෙන්නේ. දැන් අද ගත්තොත් ඒකේ වැඩිම තොගය ඉදි වෙමින් පවතින යුගයක්. ඉතින් අපි ඒ නිසා සතුටු වෙනවා මේකේ වෙන්නේ නිවාසවල මිල පහළට බහිනවා. ඒ කියන්නේ තොගේ වැඩි වෙනකොට මේ මිල අඩු වෙනවා. ඒ වගේ එතනින් පුද්ගලිකාංශීය නිවාසකරණයට එන ප්‍රවණතාවය වැඩි වෙනවා. බැංකු වලින් නිවාස ණය දෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. අපි රාජ්‍ය බැංකු වලින් බිලියන 5ක් විතර අවුරුද්දකට අරන් හැම අවුරුද්දෙම අපි රාජ්‍ය සේවකයන්ට ආයෝජනය කරා අඩු ආදායම් ලාභීන්ට ආයෝජනය කළා. ඉතින් මේ වගේ ක්‍රම වලින් අපේ රටේ නිවාසකරණේ දියුණු ප්‍රබෝධමත් යුගයක් හැටියට අපිට මේ යුගය හඳුන්වන්න පුළුවන්. ඒ දියුණු ප්‍රබෝධයේ එක්තරා ලක්ෂණයක් විදිහට කොළඹ ඩාලිපාරේ පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට විකිණීමේ යෝජනාවක් ජූලි 17 වෙනිදා කැබිනට් මණ්ඩල රැස්වීමට ඔබතුමන් විසින් යෝජනා කර තිබුණා කියලා මාධ්‍ය වාර්තා කළා. මොකද්ද මාධ්‍ය කියලා කියන්නේ? ඔබතුමාට සඳහන් කරන්නේ මුද්‍රිත මාධ්‍යයක්. ඔබතුමා පත්තර කියවනවා ඇති කියලා ජනමාධ්‍ය වේදිකෙක විදිහට මම විශ්වාස කරනවා. රාවි පත්තරේ. ඔබතුමාට වැරදි ප්‍රවෘත්තියක් නම් ඔබතුමාට කටයුතු කර හැකි. යවුවා නිවැරදි කිරීම මම හිතන්නේ දැම්මේ නැහැ. නිවැරදි කිරීම. ඔය කියන ඉඩම ඔය කියන ඉන්දියන් සමාගමට TNT ද මොකද්ද කියන ඉන්දියන් සමාගමට දීලා තියෙන්නේ ෆේරියල් අශ්‍රෆ් ඇමතුමිගේ කාලේ. ඒ ගනුදෙනුව කරලා ඉවර වෙලා මම එනකොට. හැබැයි ප්‍රශ්නයක් තිබ්බා ඒගොල්ලන්ට ඕන වුණා ඒගොල්ලන්ගේ ගිවිසුම නිවාස අධිකාරියත් එක්ක ගහපු ගිවිසුම සංශෝධනය කරගන්න.
ඒ ප්‍රශ්නේ හින්දා මේක ඉස්සරහට යන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ සල්ලිත් ගෙවලා නිවාස අධිකාරියට කොටසක් තව සල්ලි ගෙවන්න තියෙනවා. ඒව ගෙවන්නෙත් නැහැ. නිවාස අධිකාරියට ඉඩම ගන්නත් බෑ. අරගොල්ලන්ට කරගන්නත් බෑ. ඔහොම හිර වෙලා තියෙනවා. අන්නේ හිර වෙච්ච එක පහුගිය අවුරුදු 2-3 ඇතුළත එක විදියට කතා කරලා ඒගොල්ලෝ කියපු කොන්දේසි වලට යන්නේ නැතුව රටට වාසිදායක විදියේ කොන්දේසි අනුව කතා කරලා අන්නේ හිරවීම විසඳපු කැබිනට් පේපර් එක තමයි ඔය කියන දවසේ ගියේ. ඒතර මේක මේ මම ඇමති වුණාට පස්සේ අනුමත කරපු එකක් නෙවෙයි. කලින් ඒක මේ ඉතුරු වෙච්ච වලිගයක්. ඒ හින්දා ඒක කාටවත් නෑ. ඒගොල්ලන්ටත් නෑ අපිටත් නෑ මොකක්වත් වෙන්නෙත් නෑ එහෙම තැනක්. ඉතින් ඒ නිසා ඒක විසඳුවා. දැන් ඒක බලන්න. ඒක දැන් මේ පත්තරේ මම ඩාලි රෝඩ් එකේ ඉඩම විකුණුවයි කියලා. ඉන්දියන් සමාගමට. එහෙම මාධ්‍ය සංස්කෘතියන්නේ මේ රටේ තියෙන්නේ. මං කියන්නේ ඒකයි. ඇත්ත වරදක් කරලා මිනිහෙකුට ඒක ඕන විදිහකට ගහන එක නෙවෙයි. ඔය පත්තරේ මාධ්‍යවේදියෝ දන්නවා ඕක මේ පෙරිලා සුපි කාලේ එකක් කියලා. මොකද මේ කැබිනට් පේපර් එකේ ඒක සඳහන් කරලා තියෙනවා අතීත කතාව. දැනම ওই විදිහට දැම්මා. ඉතින් ඕවා පිළිගන්න මිනිස්සු රටේ නැති හින්දා අපි උට උත්තර දෙන්න කලබල වෙන්නේ නැහැ. දැන් ඔතුමිය. ඒ නිසා ඔබතුමාට හැමදාම ඡන්දය හම්බ වෙනවා. හොඳයි. ඌව පළාත් සභා මැතිවරණය පිළිබඳවත් අපි තරමක් කතා කරමු. ඌව කොහොමද තත්ත්වයේ ජාතික නිදහස් පෙරමුණට වාසිදායකද දැන්? ඌව පළාත් සභාව අපි බදුල්ලේ තරංකාව දෙනවා පංචායත උදේ ලකුණින්. ඒක හරියට නැගිටින පළාත් සභා ඡන්දෙදී අපි ත්‍රිකුණාමලයේ තරං කළා පංචායත උදේ ලකුණින් අම්පාර තරං කරා සන්දානෙන්. ඒ වගේ මොනරාගල සන්දානෙන් තරඟ වදිනවා පද්ම උදේශාන්ත ගුණසේකර මනාපංක 3න් එතුමා තරඟ වදිනවා අපේ නියෝජිතයා හැටියට. සන්දානයේ ජයග්‍රහණය වෙනුවෙන් එතන සැලකිය යුතු මැදිහත් වීමක් අපි සියලු දෙනාම එකට එකතු වෙලා කරනවා. බදුල්ලේ පංචායත උදේ ජයග්‍රහණය වෙනුවෙන් අපි මැදිහත් වෙනවා. මැතිවරණ ප්‍රතිපලාවම බලත හැකි අපිට ජයග්‍රහණය. හොඳයි. හැබැයි ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් ඉතා දැඩි ලෙස චෝදනාවක් නගනවා වත්මන් රජයට සහ හිටපු පළාත් සභාවට ඔවුන් විසින් ඌේ ජනතාවට ඉතාමත්ම දුෂ්කරතාවලට මුහුණ පාන්නට පීඩාවලට මුහුණ පාන්නට සිදු කර තිබෙනවා කියලා විශේෂයෙන්ම නියගය සහ දරිද්‍රතාවය සම්බන්ධයෙන්. මේ පිළිබඳව ඔබතුමා දන්න අදහස් කුමක්ද? නියගය කියන එක ආණ්ඩුව ගෙනාපු එකක් නෙවෙයිනේ. දැන් ඒගොල්ලෝ බලන් හිටියේ නියගය නිසා ඔලු කරකුට්ටම් වෙයි මිනිසුන්ගේ ඊට පස්සේ ආණ්ඩුවට බනින්න ගනී. හැබැයි ජල යෝජනා ක්‍රම වාරි යෝජනා ක්‍රම වහින්නත් ගත්තානේ ටික ටික වහිනවනේ. දැන් ඉතින් නියගයෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච දේ ඊට වෙන්නේ නැහැ. හැබැයි දරිද්‍රතාවයේ දෙගුණයකින් වැඩි වෙලා තිබෙනවා. දරිද්‍රතාවයේ ප්‍රශ්නේ ගත්තොත් තිබ්බ තත්ත්වයට වඩා ඌව පළාත අද ඉන්නේ උඩින් මිසක් යටින් නෙවෙයි. ඒක ඌව පළාතේ දැනට අවුරුදු 10කට ඉස්සරහ කලින් කරක් ගහපු මිනිහෙකුට අද කරක් ගැහුවොත් පේනවා ඌව පළාතේ වෙලා තියෙනවා යම්කිසි වෙනසක්. හැබැයි යටිතල පහසුකම් වල. යටිතල පහසුකම් විතරක් නෙවෙයි ජන ජීවිතේ. මීට අවුරුදු 10කට කලින් යද්දි පේන්නේ පැල්පත්. පාර දෙපැත්තේ වැඩි වශයෙන් තිබෙ පැල්පත්. අද බලන්න ගියාම පැල්පත් නෑමයි නෙවෙයි මම මේ කියන්නේ. ගම ඇතුළට වෙන්න පැල්පත් තිබෙනවා. හැබැයි වැඩි ඒ ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා. මම කියන්නේ නෑ පළාත් හැටියට ගත්තොත් දුප්පත්කම වැඩිම පළාත ඌව තමයි. ඒක එහෙම උනේ අද ඊයේ ඉඳන් නෙවෙයි සුදු අධිරාජ්‍යවාදීන් 818 ඌව වෙල්ලස්සේ කැරැල්ල මර්ධනය කරනකොට හරග බාන කෙත්වතු ඔක්කොම ගිනිබත් කරලා දරු පැටව මරලා එදා තමයි ඌව වට්ටන්න වැඩේ කරේ. සාමූහික ජීවන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කළා. ඉතින් එදයින් පස්සේ මේ ඒ ඓතිහාසික වෙච්ච අසාධාරණේ හොඳටම නිවැරදි වෙලා නැහැ තාමත්. හැබැයි තිබ්බ තත්ත්වෙන් යම්කිසි දුරකට ඇවිල්ලා තියෙනවා. හැබැයි තව ගොඩක් කරන්න දේවල් ඌවට තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන. මේ දරිද්‍රතාවයේ දෙගුණයකින් වැඩිවීම පිළිබඳව ආසන්න වශයෙන් දෙගුණයකින් වැඩිවීම කියන එක මම පිළිගන්නේ. නමුත් ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තමුන්ගේ වාර්තා ඉදිරිපත් කර තිබුණා. සුමේධා ජයසේන මහත්මිය මේකට අපූර්ව පිළිතුරක් දුන්නා. මම හිතනවා ඔබතුමා ඒ පිළිබඳව දන්නවා ඇති කියලා. කෙසේ වෙතත් මැතිවර නීති රීති උල්ලංඝනය සහ නිලධාරීන් මාරු කර හැරීම ඒ වගේම මේවර මං හිතන්නේ ඒවා අපිට නුපුරුදු දේවල් නෙවෙයි සාමාන්‍යයෙන් ආසියාතික ඕනෑම රටක අප මුහුණ පාන දේවල්. හැබැයි මෙවර විශේෂයෙන් ආසන්න මැතිවරණ කිහිපයේදීම පළාත් සභා මැතිවරණ කිහිපයේදීම අපි දුටුවා එක්තරා ලක්ෂණයක්. ඒක තමයි අසීමාන්තිකව මුදල් වියදම් කිරීම. සමහරක් නවක අපේක්ෂකයින් පවා. කොහොමද ජාතික නිදහස් පෙරමුණ මෙයට මුහුණ දෙන්නේ? ඔබතුමන්ලට සෑහෙන සල්ලි ප්‍රමාණයක් තිබෙනවද මේ ආයෝජනය කරන්න මේ විශේෂ ව්‍යාපෘතිවල? සෑහෙන අපි මීට වඩා අපේක්ෂකව දිනවගෙනනේ. ඇත්ත කතාව කියන්නේ මේ සල්ලි හොලවන ඡන්ද ක්‍රමයක්නේ. සල්ලි හොලවන ඡන්ද ක්‍රමයක අපේ රටේ අඩු ආදායම්ලාභී ප්‍රජාව ඉන්න තාක්කල් ඒ සල්ලි හොලවලා ඒ මිනිසුන්ගේ ඡන්දේ එක්තරා කොටසකට ගන්න පුළුවන්. ඔව්. ඒක තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන බරපතලම විකෘතිය. ඒ විකෘති හදන්න නැතුව අපි මේ වෙන විකෘති ගැන තමයි රටේ කතා කරන්නේ. ඉතින් මේක වෙනස් වෙන්න ඕන. මේක වෙනස් නොවුනොත් මේකේ කළු සල්ලිකාරයන්ගේ තිප්පොලක් වෙනවා තව අවුරුදු 10ක් ඇතුළත ලංකාවේ දේශපාලනේ හැම පැත්තකම. රටක් ජාතියක් ගැන කතා කරන මිනිහෙකුට මේකේ ඔලුව උස්සන්න හම්බෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්නම ඕන. මේ මැතිවරණ ක්‍රමය ගැන ප්‍රශ්නේ මම ඔය කියන්නේ ප්‍රධානම හේතුව ඒක. අනිත් එක තමයි ප්‍රචණ්ඩත්වයේ ගත්තොත් ඇත්තටම දැන් ඔය
පහුගිය හැම මැතිවරණයක්ම ඊට කලින් ඉතිහාසයේ තිබිච්ච මැතිවරණ වලට සාපේක්ෂව සාමකාමී. ඔව්. අපි සංසන්දනාත්මකවනේ බලන්න වෙන්නේ. නිකන් වෙනම මනෝලෝකයක ඉඳන් මේක දිහා බලන්න බෑනේ අපිට. සංසන්දනාත්මකව බැලුවම යහපත් ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ මැතිවරණෙත් ඒ ප්‍රවණතාවය එලෙසම තිබිය යුතුයි. මම ඇත්තටම කනගාටු වෙනවා. අර ඊයේද කොහෙද වෙච්ච සිද්ධි වගේක් මාධ්‍ය වලින් වෙච්ච ඊටාම තුට්ටු දෙකේ වැඩ. විරුද්ධ පක්ෂ දේශපාලන පක්ෂ වලට ඒ අයගේ මතය කියන්න අවස්ථාව තියෙන්න ඕනේ, ඉඩ තියෙන්න ඕනේ. ඒකට බාධා කරන්න ඕනේ. අපිට මත හැප්පිලා දිනන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ මතය දුර්වල නම් අපි අපේ මතය ගැන අපිට බයක් තියෙනවා නම් විතරයි අපි අනේකාගේ මතය බලෙන් යටපත් කරන්න. ඉතින් ඒ ඉවසිල්ල නැති වුණොත් ඒක මහා ඛේදවාචකයක්. ඒක මං හිතන්නේ ඉදිරියට ඒ ප්‍රවණතාවය එහෙම වර්ධනය වෙයි කියලා. මොකද ඒක රටටත් හොඳ නෑ. මොකද විරුද්ධ පක්ෂයටත් ඕනේ ජනාධිපතිතුමා ඒකාධිපති රෙජීමයක නායකයෙක් කියලා පෙන්වන්න. ඉතින් ඒගොල්ලෝ මේ වගේ දේවල් පවා වැඩියෙන් අතිශය ආසාවෙන් මේවා උල්පා දක්වනවා. ඒ උමනාව වෙනුවෙන් අතිශයෝක්තියෙන් දක්වනවා කියලා. නෑ අතිශය ආසාවෙන්. අතිශය ආසාවෙන්. අතිශයෝක්තියත් ඒකට එයි මන් දන්නේ නෑ. මාත්‍රා ගානකින්. කොහොම වුණත් මේකේ ඉන්නවා ඉතින් මේ ආණ්ඩුව වලත් ඉන්නවා පක්ෂවලත් ඉන්නවා අර වඳුරු ඉන්නේ අර රජාව රකින්න මේ මැස්සට කඩුවෙන් ගහන. ඉතින් ඒ જાතියේ අය ඉන්නවා. ඉතින් ඒ જાතියේ අය ඔබතුමන්ලත් එහෙමයි ආශ්‍රය කරනවා. නෑ ආශ්‍රය කරන අසුරු කරන්න වෙනවනේ එක මාළුවක. ඒ කියන්නේ මේ යාළුකන්ද. ඔව්. එක මාළුවක. යාළුවෝ කියන එක ගත්තම වෙනම එකක් නේ ඒක යාළුවෝ. නෑ ඇසුරු කිරීම කියන්නේ. ඇසුරු කිරීම මිනිස් සමාජයේ අපි එකිනෙක දැන් මම මේ අවස්ථාවේදී මාව ඇසුරු කරනවා මේ සංවාදයට. ඒක ප්‍රේක්ෂකයින් ඇසුරු කරනවා. හැබැයි ඉතින් මේ එහෙම ඇසුරු කරා කියලා ඔබගේ හැම ක්‍රියාකාරකම පිළිබඳව වගකීම මට ගන්න බෑ. මගේ හැම ක්‍රියාකාරකම පිළිබඳව වගකීම ඔබට ගන්න බෑ. ඒ නිසාම මම ඔබතුමාගේ මෙහෙමනේ අපිට මේ වගේ සංධාන ආණ්ඩුවක තියෙන්නේ සමගිය හා සටන. ගෞරවයක් තිබිය යුතුයි කියලා සමගිය හා සටන. ගෞරවයක් තිබිය යුතුයි කියලා ඔබතුමා මම හිතන්නේ සඳහන් කරලා තිබුණා. ඔව් සංධානයේ එකිනෙක පක්ෂ අතර එකිනෙකා කෙරෙහි වූ ඒ බැඳීම් සහ ගෞරවය ආරක්ෂා විය යුතුයි කියන මතය. ඒ ආරක්ෂා වුණාද කියන ප්‍රශ්නය මට නැගෙනවා මේ අවස්ථාවේ සම්පූර්ණයෙන්ම වෙනම ප්‍රශ්නයක් වුණත්. මොකද ඔබතුමන්ලගේ 12 වදාරුමේ යෝජනාවල ඉදිරිපත් කරද්දී ඒ පිළිබඳව සංධානයේ සෑම පක්ෂයකමකින්ම එකගතාවය ලැබුණාද කියන එක ප්‍රශ්නයක් නේ. එතකොට අනෙක් පක්ෂ පිළිබඳව ඒ ප්‍රශ්නය ඇති වෙනවනේ. නෑ ඒක අවශ්‍යතාවයක් හැටියට කවුරුත් මතු කළේ නෑ. ඔය අස්සම් කරාට පස්සේ තමයි මෛත්‍රීපාල සිරිසේන ඇමතුමා ඒක මතු කරේ. ඉතින් මම දන්නේ සමහර අයට පොඩි කුහකකමක් තියෙනවා මේ යහපත් දෙයකට එකඟ වුණාම ඒගොල්ලොන්ගේ පක්ෂයක් හැටියට හැල්ලු වුණා කියලා හිතනවා ඇති. මොකක් හරි අභිමානයට ප්‍රශ්නයක් වුණා කියලා හිතන. ඉතින් එහෙම පොඩි හීනමානයන් තියෙන දේශපාලඥයෝ හැමතැනම ඉන්නවා. ඒ හීනමාන තියෙන අයට හිතෙනවා එක ඒවා ඉතින් මෙහෙමයි. එහෙම සංධානය අනුමැතිය ඕන නම් ඒක කලින්නේ කියන්න තිබ්බේ. කලින් එහෙනම් කියලා සංධානය මොකක් හරි විධායක සභාවට දාලා අනුමැතිය අරගෙන ඉපැයි අස්සම් ගහන්න. අස්සම් ගහලා ඉවර දීලාට පස්සේ ආයි සංධානය විධායක සභාවකට දාන්නේ බම්බු ගහන්නේ. සංධානය විධායක සභාවෙන් බෑයි කිව්වොත් ආයි අස්සම් අයින් වෙනවද? ඒ ඇවිල්ලා මේ අර මේ හිතේ තියෙන කුහකකම දේශපාලන කුහකකම එලි දක්වන විදි. ඉතින් එහෙම කුහකයෝ දේශපාලනේ ඉන්නවා. මූණු බැලුවම කීත හැකි. ඉතින් එහෙම කුහකයොත් ඉන්න දේශපාලන පිටියක තමයි අපිට මේ යුද්ධ කරන්න වෙලා තියෙන්නේ. දේශපාලන පිටියක තමයි අපිට මේ යහපත් අරමුණු සාධනය කරගන්න මැදිහත් වෙන්න වෙලා තියෙන්නේ. මේක මේ රතු රෝසමල් යානාවක් නෙවෙයි දේශපාලන පිටිය කියන්නේ. මේක තමයි එක්තරා ආකාරයක සකල වර්ගයේ මිනිස්සු ගැවසෙන තැනක්. ඉතින් මේක ඇතුලේ අපි අමාරුවෙන් දුෂ්කර අභ්‍යාසයක යෙදෙනවා. අර තානාපති කාර්යාලවල හතුරු අරමුණ ඉටු වෙන්න දෙන්නේ නැතුව දිනාගත්තු ජයග්‍රහණ ආපස්සට ගෙනියන්නේ බලවේග වලට ඉඩ දෙන්නේ නැතුව ආණ්ඩුවේ ගමනත් ඔහොම යන් කියලා දුන් දෙය කාලා වෙන දේ බලාගෙන ඉන්නේ නැතුව යහපත් දිශාවට තව තවත් යහපත් ජයග්‍රහණ දිනා ගැනීම දිශාවට මේ ආණ්ඩුව යොමු කරන්න තල්ලු කරගන්න අපි උත්සාහයක යෙදෙනවා. ඒ උත්සාහය සාධනීය උත්සාහයක්. රටට හොඳයි, ආණ්ඩුවට හොඳයි, ජනාධිපතිතුමාට හොඳයි, අපි කාටත් හොඳයි. ඒක හොඳ නැත්තේ රටට හතුරු කණ්ඩායම් වලට. ඔබතුමාගේ දුෂ්කර අභ්‍යාසය පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් ඔබේ පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් මාධ්‍ය වාර්තා කළ තිබෙන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අලෙවි සංවර්ධන සහකාර නිලධාරීවරුන් ලෙස වැටුප් ලබා ගන්නවා කියලා ඉන්ධන දීමනා වාහන වාහන ඒ පත්‍රය විතර බලන්න නෑ මම සායන පත්‍ර බලන්න නමුත් ඔබතුමාන් පිළිබඳව නෑ ඒක තිබ්බේ ඒ පත්‍රේ. ඇත්තට මේ දැක් වෙනවද? ඔව් දින්නේ මේ දවස්වල. ඔය ප්‍රශ්නේ ඊට ගොඩාක් කලින් ඔය ප්‍රශ්නේ මතු කළා. පාර්ලිමේන්තුවෙත් මතු කළා. කෝප් එකෙත් මතු කළා. අපේ සභාපතිවරු ඒකට පිළිතුරු දුන්නා. විපක්ෂ මන්ත්‍රීවරු ඇහුවා. පාර්ලිමේන්තුවෙත් ඇහුවා. මම ඒකට උත්තර දුන්නා. මේ පරණ කතාවක්. ඉතින් ඒ දැන් අවුරුදු 2-3කට කලින් ඔය වාද විවාද වෙච්ච සාකච්ඡාවක්. දැන් මට ගහන්න අලුත් එකක් නෑ. මොකද්ද තියෙන්නේ? පරණ අර පෙට්ටගමේ තිබ්බ ඕනෝක අරන් දැම්මා. දැන් ඉතින් ඒක අර කලින් අවුරුදු දෙකක එක මතකනේ තියා හිතනවා මේ අලුත්ම කතාවක් කියලා. මේක නිවැරදි කිරීමක් කළේ නෑ.
කලින් එකට යවපු නිවැරදි කිරීමවත් දාන්න තරම් සදාචාරයක් නැති මාධ්‍ය සංස්කෘතියක් තියෙන තැනකට ඕකට නිවැරදි කිරීමක් ඇරියයි කියලා මොකක්ද ඇති වැඩේ? අනික පත්‍ර 2-3000 යන්නේ. ගන්නෙත් ඔය ඔළුවේ ඔය කුණු මතවාදී පුරවගත්තු මේ ඇම්බැට්රියෝ ටිකක් තමයි. ඉතින් ඒගොල්ලෝ කොහොමත් අපි දිහා බලන්නේ වෛරී මානසිකත්වයකින්. ඒක වැඩි වෙනවා මිසක් ඒගොල්ලෝගේ අඩු වෙන එකක් නෑ. ඒක ඒගොල්ලෝගේ වැඩි වුණයි කියලා මට ඇති ප්‍රශ්නකුත් නෑ. ඔබතුමාගේ නිල නිවසේ විදුලි බිලත් ඉස්මතුනේ ඒ විදිහේ කුහකකමකින්ද? නෑ ඉතින් විදුලි මගේ නිල නිවස මට ඕන විදියට මට හැසිරෙන්න මම ගේක හිටියනම් මම ඕකේ ඉන්න විදිය මම දන්නවා. මේකේ තියෙනවා ආරක්ෂිත විදුලි පහන්. ඕවා දාන්න වෙනවා රැට. එතකොට මේකේ තියෙනවා අමුතුවාවම වාඩි වෙන තැන්. ඒවැය තියෙනවා වායු සමීකරණ යන්ත්‍ර. මේකේ ඉතින් මේ ඒ වගේම මේකේ තව කුඩා අර ආරක්ෂක අයට ඊළඟට අනෙකුත් සේවකයන්ට ඉන්න තව පුංචි ගෙවල් දෙකක් වගේ වෙනම දෙයක් තියෙනවා. ඒ බිලත් මේ ගෙදරටම තමයි සම්බන්ධ. මේක කලින් ඉඳන් තිබ්බ විදිය. ඉතින් එහෙම බැලුවම මේ එන්නේ සැලකිය යුතු පිරිසකගේ විදුලි බිල භාවිතාව තමයි මේක බිලක් හැටියට එන්නේ. ඉතින් ඒක මම ඒක කියලා මේක සාධාරණීකරණය කරන්න යන්නේ නැහැ. ඇත්තටම ඔබතුමා අඩු කරගන්නවා. අඩු කරගන්නවා. ඔබතුමීට මං ඉල්ලනවා තව මාස 2-3ක් ගිහිල්ලා මං ඒකට දැන් යම් පියවර ගනිමින් ඉන්නේ. තව මාස 2-3ක් ගිහිල්ලා මට කියන්න අලුත්ම බිල අරගෙන එන්න කියලා මම පෙන්නන්නම්. හොඳයි අපි ආරාධනා කරන්න කැමතියි ඔබතුමාට. ඒ අය ඒක පෙන්වුවේ සත්භාවයෙන් නෙවෙයි වුණාට මට අපි දේශපාලකයෝ හැටියට අපිට වගකීමක් තියෙනවා. අපෙන් යම් කිසි නාස්තියක් හරි මොකක් හරි වෙනවා නම් ඒකේ බර මහජනයාට නම් සුළු වශයෙන් හරි දැනෙන්නේ. ඒක වළක්වන්න අපි කැප වෙන්න ඕන. ඒ හැඟීමෙන් යුතුව මම මේ විවේචනය බාර ගන්න තියෙනවා. ඉතින් මම මාස 2-3කින් මම අර කිව්වා වගේ අහන්න මම ඒකට පෙන්නන්නම් බිල. හොඳයි ඔබතුමා සෑහෙන දුෂ්කර අභ්‍යාසයක යෙදුණු බවත් අපි දන්නවා. සාධනීය විවේචනයේ රජය පැත්තෙන් ඉදිරිපත් කිරීම ඉතා හොඳයි. නමුත් ඔබතුමාගේ අනාගත බලාපොරොත්තු මොන වගේ වේද? මොකද ඔබතුමාට බොහොම හිතවත් ඒ මාධ්‍යම් වාර්තා කළ තිබුණ ඔබතුමා ජනාධිපතිවරණයට සූදානම් කියලා. අනේ නෑ කවුද කියලා තිබ්බේ? ඒ මාධ්‍යම තමයි. ඔබතුමා ඒ පත්තරේ හරියට බලලා නෑ ඒගොල්ලොන්ට ඕන මාව එහෙම ලණුවක් අවලා දාගන්න. ඉතින් ඒක කන්න නැති වුණාම ඔය වගේ ප්‍රවෘත්ති දානවා. ඉදිරි බලාපොරොත්තු මොනවද? ඔය කියන වැඩේට මම බැස්සනම් ඒගොල්ලෝ මේ දවස්වල වැඩියෙන්ම වර්ණනා කරන කෙනාම. දැන් ඔය කියන උන්නැහැලගේ කොන්ත්‍රාත්තු ඉටු කරන වැඩේට මම බැස්සනම් මේ දවස්වල බුදුහාමේ මාව තරම් වර්ණනා කරන්නේ නැහැ. ඉතින් මේ කොන්ත්‍රාත්තුව කරනව ගහනකොට පරණ ප්‍රවෘත්ති අරන් අලුත් ඒවා වගේ දානවා. ඔබතුමා අනාගතයේදී අපිට දක් ගන්න ලැබෙන්නේ මොන වගේ චරිතයක් විදිහට දේශපාලනයේම රැඳී ඉන්නවද? එහෙමත් නැත්නම් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියනවද වෙන ක්ෂේත්‍රවල? මම මේ මුළු සෑහෙන හැකියාවන් තියෙන කෙනෙක්. මම දේශපාලනයට ආවේ ජනතා විමුක්ති පෙරමුණ පූර්ණ කාලීනව ආවේ 98. 98 අග. ඒ ආවේ ඉන්දු ලංකා ගිවිසුම හින්දා ඉන්දියන් හමුදාව ලංකාවට ආපු හින්දා ඒවත් එක්ක ඇතිවෙච්ච හැඟීම හන්දා සහ සත්‍යපාල වන්නිගමලා ශිෂ්‍ය නායකයෝ මරපු ආණ්ඩුවක් තිබ්බා හන්දා. ඒ හැඟීමෙන් හා කම්පැනියෙන් දේශපාලනයට ආව විසක් මොකක් හෝ තනතුරක් දිහා බලාගෙන ආපු ගමනක් නැහැ. මරණකොට ඒ පක්ෂේ හිටියේ ආයි මේ අහවල් තනතුරට යන්න නෙවෙයි. මරලා ඉවර කරාට පස්සේ අපි බේරුණාට අපේ යාළුවෝ මරලා තිබ්බා. අපිට තිබ්බා ආයි ඕනනම් අපි උසස් පෙළ අධ්‍යාපනයේ පටන් ගන්න මාස 3ක් ගිහිල්ලා මම ඒක ඉවර වෙලා තිබ්බා. සමහර අපේ ජවිපෙයි ගියා. ඒකට විශ්වවිද්‍යාල වලට ගියා ඉගෙන ගන්න. අපි ඒක කරගත්තේ නැහැ. අර මැරිච්ච මිනිස්සු වෙනුවෙන් ආයි පක්ෂේ හදනවායි කියලා හිතුවා. හිතලා ඒ හිතපු එහෙම කුඩා කණ්ඩායමක් එක්ක වැඩ කළා. මේ ගියේ කියලා සංගරාවක් ගහලා බෙදාගෙන අදිෂ්ඨානය බෙදා හදාගත්තා. එහෙම ඉඳලා 94 ඡන්දෙට එනකොට එළියට බහැලා මේකට වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු හිටියේ නැහැ. මරණයට. දැන් අද ඔය දේශපාලන මණ්ඩලයේ ඉන්න අය බලන්න. ටිල්ලින් සිල්වා මහත්තයා හිරේ, සෝමන් සමරසිංහ මහත්තයා රට, අනුරුද්ධ දිසානායක මහත්තයා විශ්වවිද්‍යාලේ, විජිතේරත් මහත්තයා විශ්වවිද්‍යාලේ, ලාල්කාන්ත සහෝදරයා නම් ස්වයං රැකියාවක් කර හිටියා. හැබැයි ඌ 94 කියපු ගමන් මේ වැඩේට එකතු වුණා. බිමල් රත්නායක 94 ශිෂ්‍යෙක්. හැබැයි ශිෂ්‍යෙක් හැටියටත් ඔහු මේ වැඩේට දිය හැකි සහයෝගයක් දුන්නා. මම ඒක කියන්න ඕන. ඔහු විතරයි ජවිපේ මේ තමන්ගේ උපාධිය පරිත්‍යාග කරපු එකම එක්කෙනා. ඔය අනිත් ඔය ඉන්න නායකයන්ට කිව්වා ඒ කාලේ උපාධිය දාලා එන්න කියලා ආවේ නැහැ. හැබැයි බිමල් රත්නායක ආවා. ඉතින් මම මේ කියන්නේ ඒකයි. ඉතින් දැන් එදා ඒ වෙලාවේ අපි පස්ස ගැහුවේ නැහැ. සමහරුගේ මතයක් තිබ්බා මර්ධනයේයි 94 ආයි ජීවිපී කරේ තියානාම අපි මරයි. ඒත් කමන්නේ කියලා අපි ඒකට බැස්සා. ඒක වෙනුවෙන් පෙනී හිටියා. ජවිපිට තිබ්බ චෝදනාව වෙනුවෙන් තර්ක කළා. ඒ කරේ ඔය ඔක්කොම කරේ මොකක්වත් දිහා බලාගෙන නෙවෙයි අපේ හදවතට එකඟව මේ රට වෙනුවෙන් මේ රටේ ගමනේ අපි හිතන සාධනීය වෙනසක් තියෙනවා ඒක කරගන්න. අදත් දේශපාලනය කරන්නේ මම හෘද සාක්ෂියට එකඟව මේ හැඟීම සහ ඕනකම වෙනුවෙන් කැප වෙන්න සහ වැඩ කරන්න බැරි නම් කිසියම් දවසක මම දේශපාලනේ ඉන්නේ නැහැ.
ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම දේශපාලනය අතහරිනවයි කියලා. මේ අර මේ පක්ෂ දේශපාලනේ ඉන්න එකක් නේ. පක්ෂ දේශපාලනේ නොහිටියට දේශපාලනය කරන්න පුළුවන්. පක්ෂ දේශපාලනේ ඉන්න එකක් නෑ. හැබැයි ඒ හෘද සාක්ෂියට එකගව මේ රට වෙනුවෙන් අපි අවංකව දරන අදහස් අපි අවංකව මේ රටට ආදරෙන් දරන අදහස් සඵල කරන්න අපි දකින්න හීන සඵල කරන්න මොන විදියටද මැදිහත් වෙන්න ඕනේ කැප වෙන්න ඕනේ ඒක අපි කරනවා. ඒක අපින් ලේවලින් උරුම වෙච්ච දෙයක්. ඒක නැති වුණොත් අපි නෑ. ඒ හැඟීම ඒ උරුමය අපි අත්හැරියොත් ඒ අපි නෙවෙයි, ඒ මම නෙවෙයි, ඒ වෙන කවුරු හරි කෙනෙක්. ඒ වෙන කවුරු හරි කෙනෙක් වෙලා දේශපාලනේ මං ඉන්නේ නෑ. හොඳයි. යහපත් සමාජයක් වෙනුවෙන් එහෙමත් නැත්නම් සාධාරණ සමාජයක් වෙනුවෙන් ඔබේ මහන්සියට ස්තුතියි. ඒට අනාගතයේදී යම්කිසි දවසක નિયમિત වටිනාකමක් හිමි වේවි. ඒ වගේම ඔබේ පැරණි සගයන් මගතක් කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපත් සමග සම්බන්ධ වුණේ ජාතික නිදහස් පෙරමුණේ නායකයා වගේම ඉදිකිරීම ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා. දෙවින්ම ස්තුතිවන්ත වෙනවා යලිත් වතාවක් අද පැමිණීම සම්බන්ධයෙන්. මේ අලුත් දවසක් අපි මම හිතන්නේ යහපත් සමාජයක් පිළිබඳව බලාපොරොත්තු වෙන හෙට දවස පිළිබඳව සිහිනයක් දකිමු. අපි ඊළඟ සතියේත් මුණ ගැහෙන්නට බලාපොරොත්තු වෙනවා ඔබව. එතෙක් ඔබට බොහොම ස්තුතියි රැඳීම සිටීම සම්බන්ධයෙන්. ඒ වගේම සුබ රාත්‍රියක් සුබ සතියක්.